වැඩබැරි දාස අවදි වෙලා වටපිට බැලුවා. එයා අලුත් තැනක නිදාගෙන හිටිය බව තීරුම් ගත්තා. එයාගේ ඇඳේ මෙට්ට ඇතුළට දාලා තිබුණේ කුකුළු පිහාටු. ඒවා බොහොම සිනිඳුයි. හරියට නටු නැති ඩැන්ඩේලියන් මල් වලින් කොට්ට මෙට්ට පුරවල වගේ. කවුද කතා කරන්න පටන් ගත්ත නිසා වැඩබැරි දාස නින්දෙන් අවදි වුණා. ඔහු ඇස් ඇරලා වටපිට බලන විට තේරුම් ගත්තා මෙය ඔහුට නොපුරුදු තමාට අයිති නැති අලුත් නිදන කාමරයක් බව. ලස්සන චිත්‍ර, ලස්සන කතාවක්. මේ වගේ පුංචි කතා පොත් අපේ අතට ඉස්සර කොයි තරම් නම් ඇවිල්ලා තියෙනවද? දැන් දරුවොත් මේ කතා පොත් කියවනවා ඇති. දරුවන්ට මේවා දෙමව්පියන් අරගෙන දෙනවාත් ඇති. දරුවෝ කියලා කියන්නේ මල් සම්පත්. අනාගත සමාජය සුපුෂ්පිත කරමින් අනාගත සමාජය සුවඳවත් කරන පිරිසට තමයි අපි දරුවෝ කියලා කියන්නේ. ළමා ලෝකයේ ගත කරන ඔවුන් වඩාත් යහපත් තැනකට අරගෙන යන්න සාහිත්‍යයක් ඕනෑ කරනවා. දරුවන්ගේ සාහිත්‍ය එහෙම නැත්නම් ළමයින්ගේ සාහිත්‍ය නිර්මාණය කරන්නට ඕන ඇයි? පිපෙන මල්වල ගුණ සුවඳට මල්වල අයිතිකාරයෝ වග කියන්න ඕනද? මහ පොළව ඒ වගේම ඒ සඳහා ලබා දෙන පෝෂක මලේ පැහැයට රුව ගුණ අරුමයට බලපෑම් කරනවාද? අපි අද ළමා සාහිත්‍ය පිළිබඳවයි කතා කරන්න ලිවිස්සරි ප්‍රේමේදී. ඒ සඳහා ඒ පිළිබඳව නූතන පර්යේෂණයක නියැලී සිටින ලේඛකෙක්, පර්යේෂකෙක්, කවියෙක්, ඒ වගේම එතුමන් වෛද්‍යවරයෙක්. ඒ නිසා ළමා මනස සහ සාහිත්‍යය ඊටාම නිවරදිව පිළිවෙලට කියවන්නට අපට පුළුවන්කම ලැබේවි. මෙය දරුවන්, වැඩිහිටියන්, ගුරුවරුන් සියලු දෙනාම එකතු වෙලා කරන්නට ඕන සාකච්ඡාවක් නිසා අපි ඔබ හැම දිනාට මේ සඳහා ආරාධනා කරමින් නුවන් තොටවත්ත සහෘදයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඇත්තටම මේ ලේඛනයේ යෙදෙන, පර්යේෂණය කරන, කවි ලියන වෛද්‍යවරයෙක් අපිට හම්බුනයින් පස්සේ අපිට ගොඩාක් කතාවලට පාරවල් හදාගන්න පුළුවන්. හැබැයි මට හිතුණා මේ ළමා සාහිත්‍යයට එබෙන්න කලින් ළමා මනස ගැන පුංචි කියවීමක් කරන්න. දැන් ළමා මනස අපි තේරුම් ගන්න ඕන කොහොමද? අපි ළමා මනස ගැන දැනගන්න ඕන මොනවද? ළමා මනස ගැන කතා කරනකොට මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි ඒක අර හැමදාම කියන වගේ සුදු කඩදාසියක් වගේ එකක්. එතකොට ඒ සුදු කඩදාසිය මතට අපි දාන්නේ මොනවද කියන එක මත තමයි ඒ කඩදාසිය අනාගතේ තීරණය වෙන්නේ. එතකොට ඔහුට ලැබෙන පරිසරය කොයි වගේද කියන එක මත ඔහුගේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය වෙනවා. දැන් වරක් අපේ පණ්ඩිත අමරදේවයන් කියනවා කලාකාරයෙක් බිහිවීම සඳහා අවශ්‍යතා 3ක් තියෙනවා කියලා. ඔහු කියනවා පළවෙනි දේ ප්‍රතිභාව, උපදින් ගේන දෙයක් තියෙනවා. දෙවෙනි එක සුදුසු තැන්හි ජන්මය කියලා ඔහු කියනවා, හරි තැන ඉපදෙන්න ඕන කියලා. තුන්වෙනි එක සතත අභ්‍යාසය, ඒ කියන්නේ ඒක ප්‍රගුණ කරන්න ඕන කියලා. ඔය සුදුසු තැන ජන්මය කියන එක එතුමා අදහස් කරේ ඇත්තටම මේ ඔහුට අවශ්‍ය කරන දේවල් ටික, ඔහුගේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍ය කරන දේවල් ටික හරියට ලැබෙන පරිසරයක ඔහු ඉන්නවද කියන එක. එතකොට ළමා මනස අර වගේ ඇත්තටම හරිම පිරිසිදුවට පටන් ගන්න එකක්. ඒක කොතට ගෙනියනවද කියන එක හැම වෙලෙම අපි දෙන දේවල් එක තීරණය වෙනවා. එතකොට මනස ක්‍රියාත්මක වෙන එකේදී අපි විවිධ ළමා කාලය අපි විද්‍යාත්මකව එක කාල සීමාවලට බෙදා ගන්නවා. අපි වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ළමයෙකුට එක වයස් සීමාවක් කියනවා. සමහර සමාජීය වශයෙන් ළමයෙක් කියලා ගන්නවා. ඊට වඩා වෙනස්. ඉතින් හැබැයි මොකක් වුණත් එක දෙයක් කියන්න ඕන. ළමයා කියන්නේ වැඩිහිටියෙකුගේ බොන්සායි පැලයක් නෙවෙයි. කුඩා කරන ලද වැඩිහිටියෙක් නෙවෙයි. ළමයා කියන්නේ හරිම විශේෂ කුඩා ජීවියෙක්. ඔහුට ඕන විදිහට වැඩිලා, ඔහුට ලැබෙන දේවල් තුලින් දේවල් අරගෙන වැඩිලා ඔහුට යන්න ඕන තැනට යනවා. ඒක පළවෙනි කාරණය තමයි ළමයා කියන්නේ කුඩා කරන ලද වැඩිහිටියෙක් නෙවෙයි කියන එක. එතන ඉඳන් තමයි අපි ළමයාගේ මනස කියවන්න පටන් ගන්නෙත්, ළමයාට දේවල් දීලා ළමයාව අදාළ තැනට අරන් යන තීරණය කරන්නේ.
ඒක තමයි දැනට අපි විද්‍යාත්මකව ඉරිගහලා බෙදා ගත්තට ළමයෙක් ගැන කතා කරන්න පටන් ගන්න ඕනේ එතනින් කියලායි මං හිතන්නේ. ඉතින් එතනදී මේ කියන අවශ්‍යතාවයන් මනස පෝෂණය කරන්න අපි හොයාගත්ත වැදගත්ම දේ තමයි ළමා සාහිත්‍ය කියන්නේ. ඇත්තටම දැන් ළමා සාහිත්‍ය ගැන හොයා බලනකොට මේ ළමා සාහිත්‍ය කියන්නේ මොනවද කියලා හොයාගෙන යන්න ඉස්සෙල්ලා මේ ළමයා කියලා කියන කාල විශේෂය අපි මේ බෙදා වෙන් කරගන්නවා. දැන් ඉපදුණු ගමන් ඉන්න කෙනා ළමයෙක්ද? එහෙම නැත්නම් ළමා බවට පත්වන්නේ කොතනින්ද? එහෙම බෙදීම් තියනවද? ඔව් විද්‍යාත්මකව අපි දේවල් ටික ටික හොයාගෙන යනවා. දැන් අපි දන්නවා ඉස්සර වගේ නෙමෙයි මව් කුස තුලදිත් දරුවාට එක සීමාවකින් එහාට ශබ්ද අහන්න පුළුවන්. එතකොට ඒ ඇහෙන දේවල් තුලින් ඔහු යම් යම් දේවල් ජීවිතේට එකතු කර ගන්නවායි කියන එක මේ වෙනකොට විද්‍යාත්මක ඔප්පු වෙමින් තියෙනවා. ඊට පස්සේ ඔහු එළියට එනවා. එළියට ආවට පස්සේ ඔහු මවගේ පියවරත් එක්ක ඇති කර ගන්න සම්බන්ධය. එතනින් ඔහු ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔහු පාට ඒ දේවල් දකින්න පටන් ගන්නවා. ඉතින් ඔහුගේ මුල් ළමාවිය කියන විදිහටනවා. එතකොට අපි කතා කරනවා දැන් අපි ගොඩක් වෙලාවට ප්‍රජාසෞඛ්‍යදී කතා කරන දෙයක් තමයි මේ දරුවෙක්ගේ රත්තරන් දින 1000 කියලා එකක්. සරලව ගොත් පළවෙනි අවුරුදු 3 වගේ කාලය. ඒ කාලය තුල අපි දරුවෙක්ගේ මනසට ඇතුල් කරන දේවල් ඊටාම තදට තැම්පත් වෙනවා වගේම ඒව අයින් කරන්න හරි අමාරුයි. ඊට පස්සේ ඔහු පෙර පාසල් වියට එනවා, පාසල් වියට එනවා. සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාත්මකව අවුරුදු 12ට අඩු කෙනෙක් තමයි ළමයෙක් හැටියට ගන්නෙ. වාට්ටුවකට වැඩිහිටි වාට්ටුවකයි දන දෙ ළමා වාට්ටුවකයි බෙදීම අපි ගන්නෙ අවුරුදු 12 දී. තව චුට්ටක් එහාට ගියාම සමහර වෙලාවට සමහර නිර්ණායකවලදී අපි අවුරුදු 18ට අඩු කෙනා ළමයෙක් කියලා ගන්නවා. ඒ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඒ අවස්ථාවේදී තීරණ ගැනීම සඳහා ඔහුගේ මනස සංවර්ධනය වෙලා තියෙනවද කියන එක මත. එතකොට උදාහරණයකට මට මේ බෙහෙත ගන්න දෙපාද කියන එක මට තීරණය කරගන්න පුළුවන් සමහර 12 පයින්කට. නමුත් සමහර දේවල්ට 16ක් විතර වෙන්න ඕන. එහෙම තමයි මේ නිර්ණායක තීරණය වෙන්නේ. ඔව් දැන් ඇත්තටම දැන් අපිට නම් මතක විදියට මේ බාග ටිකට් එකක් ගන්න බැරි වෙනකොට 12න් පල්ලෙහානේ බාග ටිකට් එක දෙන චිත්‍රපටයෙන් බලන්න ගියාම එහෙම එතකොට විවිධ තැන් වලට ගියාම අපි එහෙම මේ හදා ගන්න. දැන් 12 සීමාව පැන්නයින් පස්සේ අපි මේ වැඩිහිටියෝ වෙන්නේ නැහැ කියලා අපිට සමාජයේම කියනවා. ඒතර වැඩිහිටි බවට පත් වෙන්නේ නැහැ. දැන් සමහර ලාවට මේ කොයිතරම් ලොකුණත් දරුවා වැඩිහිටියෙක් නොවන ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි දැන් අපි ළමා වයසට ආවයින් පස්සේ මේ ළමා මනසට කොහොමද අපි මේ රසවත් එන්නත් ලබා දෙන්නට ඕන? මේ රස කරන එන්නත් ළමා මනසට ඇතුල් කරන්න ඕන මොන විදියට? එතනදී වැදගත්ම දේ තමයි අපි අත්දැකීම් කියන එකත් එක්ක අපි ජීවිතය ගොඩනගා ගන්න. හැබැයි අත්දැකීම් කියන එකේ වැදගත්ම දේ තමයි හැමෝටම සීමිත අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙන්නේ ජීවිතය ඇතුලේ. ඒක කෙනෙක් Tamanට ලැබෙන අත්දැකීම් වලින් විතරක් නම් Tamanගේ ජීවිතය අරන් යන්නේ. ඔහුගේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා මගේ අත්දැකීම් වගේම තව කෙනෙක්ගේ අත්දැකීම් පාවිච්චි කරන්න. එතකොට තවත් අයගේ අත්දැකීම් කියන ඒවා සමහරට මේ රට ඇතුලේ වෙන්න පුළුවන්, ලෝකයේ වෙන්න පුළුවන් මේ අත්දැකීම් කියන ඒවා ජීවිතයකට ගේන්න තමයි අපි මේ ගමනේදී යන්නේ. උදාහරණයක් හැටියට මම හිම වගේ සංකල්පයක්. ලංකාවේ දරුවෙකුට හිම කියන සංකල්පය අත්විඳින්න වෙන්නේ ගොඩක් වෙලාවට පොතකින්. මුල් කාලේ අපි අත්විඳින්නේ පොතකින්. එතකොට දැන් උදාහරණයක් හැටියට අපි මේ දවස්වල රුසියානු කතා කියවනකොට මුලින් කියව වැඩ බැරිදාසගේ කතන්දර අපිට රුසියාව හුරුයි. අපිට පොඩි ලෙන්ගතු ගතියක් තියෙනවා රුසියාව ගැන. රුසියාවේ දේවල් දකිද්දි ගිහිල්ලා නෙමෙයි, දැකලා නෙමෙයි. නමුත් ඒ ලේඛකයාගේ දක්ෂතාවය මත වුන් අපිට රුසියාව කියන එක මවලා දෙනවා. එතකොට මේ මවලා දෙන එකත් එක්ක අපි හිතින් මවා ගන්න හදනවා. ඒක තමයි මනසට ව්‍යායාම ලැබීමේ මූලික පියවර. හිතින් මවා ගන්නවා, පරිකල්පනය කරනවා මේක මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගන්නවා. ඒ හිතා ගන්න එකත් එක හිතන්න දරුවගේ මනස අර අපි ශරීරයට එක්සර්සයිස් කරන්නේ. ඒ වගේම මනසට ව්‍යායාම ලැබෙනවා. වැඩිපුර පරිකල්පනය දකින්න ඔහුට හිතීමේ ශක්තිය වැඩි වෙනවා. ඒතර හිතීමේ ශක්තිය වැඩි වෙනකොට තාර්කික චින්තනය වැඩි වෙනවා. තාර්කික චින්තනය වැඩි වෙනකොට මොකද වෙන්නේ? රවට්ටන්න බැරි ළමයි හැදෙනවා. සමහර දෙමාපියෝට කරදරයක් වෙන්න පුළුවන්. තාර්කික චින්තනය වැඩිවම හැම වෙලේම ප්‍රශ්න කරනකොට කරදරයක් වෙන්න පුළුවන්. හැබැයි රවට්ටන්න බැරි ළමයි හැදෙන්නේ ඒ පරිකල්පනය දියුණු කරලා තාර්කික චින්තනය හැදුවට පස්සේ. දැන් අද අපිට තියෙන ගොඩක් ප්‍රශ්නවලට උත්තරේ තියෙන්නේ ඔතන. හැබැයි ඒකට ටික කාලයක් ගත වෙනවා.
දැන් ළමා සාහිත්‍ය අරමුණු කරගන්න ඕනේ. ළමා සාහිත්‍යකරුවෙක් කියලා අපි වෙන් කරගන්න කෙනෙක් අරමුණු කරගන්න ඕන දේවල් මොනවද? දැන් අපි දන්නවා කියවීමෙන් රසය උපදිනවා කියලා. එතකොට දරුවන් ගොඩක් අයට කියවන්න බෑ. කියවීම හුරු කරන්න ඕන. එතකොට ළමා සාහිත්‍යකරුවා දරුවගේ මනස කොහොම කියවීමක් සඳහා යොමු කරගන්න ඕනද? ඊතරදී අපි කරන්න උත්සාහ කරන දේ ළමා සාහිත්‍යකරුවා විතරක්ම නෙවෙයි සාහිත්‍යකාරයෙක් ගත්තා මට තියෙන්න ඕනේ මම කරන නිර්මාණය මොකක් වුණත් ඒ නිර්මාණයට පෙර සහ නිර්මාණය අත්විඳීමෙන් පසු කියන එකේදී අපි වෙනස් වෙනවනේ. දැන් ඔබ වේදිකා නාට්‍යයක් නරඹුවොත් යන කෙනා නෙමෙයි එන්නේ. කවුරු හරි කියනවා නම් යන කෙනාමයි වෙනස් නොවි ඇවිල්ලා තියෙන්නේ කියලා ඒතර වේදිකා නාට්‍යයක් තිබිලා නැහැ. ඒතර මේ වෙනස නිර්මාණකාරයා දැනගන්න ඕන හරියටම මම මොකද්ද අපේක්ෂා කරන වෙනස. ඒකට තමයි උපක්‍රම සහ සියලුම දේවල් යොදන්නේ. එතකොට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. සමහර තැන්වලදී අපි පරිකල්පනය වැඩි දියුණු කරන්න චිත්‍ර රූප මවා ගැනීම වැඩි දියුණු කරන්න උදාහරණයකට මතක් වෙන්නේ අපිට ලස්සන වසිලිස්සා වගේ එකක් මතක් වෙනවා. බබායිගා යකින්න යන හැටි කියනවා. කියනකොට අපි ඒක මවා ගන්නවා. එතකොට ඒ පරිකල්පනය වැඩි කරගන්න වෙන්න පුළුවන්. නොදන්නා දැනුමක් දෙන්න පුළුවන්. අපි නොදන්නා දැනුමක් දෙන්න ගියාමත් අපිට ප්‍රබන්ධය අවශ්‍ය වෙනවා. ඒක නිසා තමයි ලංකාවේ මේ වෙනකොට අර ඔබ කිව්වා වගේ මම අත්හදා බලමින් ඉන්න ශාස්ත්‍රය තමයි නිර්ප්‍රබන්ධ සාහිත්‍ය කියන එක ළමයින්ට. ඒ නිර්ප්‍රබන්ධ සාහිත්‍ය කියලා කියන්නේම යම් කිසි දෙයක් ඔප්පු කරන ලද විද්‍යාත්මක දැනුමක් ළමයෙකුට දෙන්න අපි ප්‍රබන්ධය පාවිච්චි කරනවා. ඒතකොට ළමයාව ඇද බැඳ තබා ගන්න ප්‍රබන්ධය තුලින්. මම දක්ෂ ප්‍රබන්ධකරුවෙක් වෙන්න ඕනේ ළමයාව පොත ඇතුලේ තියාගන්න. පොත කියවලා ඉවර වෙනකොට මේ දරුවා නොදැනීම ඒ දැනුම ලබා ගන්නවා. ඒක අපිට බලන්න පුළුවන් ළමයා පොත කියවුවට පස්සේ හැසිරෙන විදිහ. හැබැයි ප්‍රබන්ධයේ දක්ෂ වුණොත් විතරයි ඔය කියන කාරණා ඉෂ්ට කරගන්න පුළුවන්. ඇත්තම දැන් දරුවන්ට කියවන්න එහෙම සාහිත්‍යයක් පුරුදු කරනකොට මේ කියවන තැනට වැඩිය දැන් නරඹන තැනටනේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර දැන් ඔය නව අත්හදා බැලීම් සමාජයට බොහෝ සෙයින් ඕනෑ කර තිබෙනවා. ඒ කියන්නේ දැන් දරුවා පොත ගාවට නොයනවා නම් පොත දරුවා ගාවට ගෙන යන ක්‍රමවේදයෙන් ඔබ අත්හදා බලමින් ඉන්නේ පරිශන කරමින් ඉන්නේ ඒ ක්ෂේත්‍රයේ. අපිට පොඩ්ඩක් ඒ ගැනත් කතා කරමු. දැන් ඇත්තටම ඒකට අවශ්‍ය කරන කාරණා දෙකක්. එකක් තමයි මම කියව ප්‍රබන්ධ කරන්න හැකියාව. සහ යම් විද්‍යාත්මක දැනුමක් දෙනවා නම් ඒ දෙන්න යන විද්‍යාත්මක දැනුම සම්බන්ධයෙන් Tamanට හොඳ හැදෑරීමක් තියෙන්න ඕන. දැන් මගේ වෘත්තියත් එක්ක මම ඉගෙනගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒකේ විද්‍යාත්මක පැත්තම දන්නවා. හැබැයි ඒක ප්‍රබන්ධයක් එක්ක එකතු කරලා දරුවෙකුට ඒ වයසට දරාගත හැකි මට්ටමින් දෙන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. එතකොට ඒක ලෝකයේ මේ වෙනකොට සෑහෙන දියුණු තැනක තියෙනවා. ඕනෑම විෂයක් සම්බන්ධයෙන්. ඉතින් වෛද්‍ය විද්‍යාත්මක මම උත්සාහ කරා පහුගිය දිනවල මේ ශරීරයේ විවිධ පද්ධතීන් වැඩ කරන්නේ කොහොමද? අපි කන කෑම වලට මොකද වෙන්නේ? මවගේ කුසේ බබෙක් පිළිසිඳන කොහොමද මේ බබා ටික ටික විකාශනය වෙන්නේ? අපිට සද්ද ඇහෙන්නේ කොහොමද? අපි හුස්ම ගන්නෙ කොහොමද? එතකොට ඒක අර ශරීරය ඇතුළට ගිහිලා බලනවා වගේ ළමයින්ට අත්දැකීමක් දෙන්න ලියන්න උත්සාහ කරා. ඒතරදී අර කාරණා දෙකම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මට විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේ මම කියන විද්‍යාත්මක පැත්ත ගැන. අනිත් පැත්තෙන් මගේ ප්‍රබන්ධය ගැන. මොකද ළමා පොතක් කියන්නේ අයියේ භයානක ආයුධයක්. වැරදුනොත් කවදාවත් ඒක ආපහු අපිට මේ බෑ හරි ගස්සන්න. මොකද අපි හොඳටම දන්නවා වැරදි පැත්තකට පාවිච්චි කරන අවස්ථා තියෙනවා මේ ලෝකේ. දෙවන ලෝක සංග්‍රාමයේදී හිට්ලර් මයින් කාම්ෆ් වගේ කෘතියකින් තමයි මේ විශාල ජනතාවක් අර ඉතාම පිහිසුණු ක්‍රියාදායමයකට එකඟ කරගන්නේ. හොඳට හෝ නරකට ඕනම දෙයකට ගෙනියන්න පුළුවන් එකක් පොතක් කියන්නේ. ඒක අපිට වැරදුනොත් ඒ වැරද්දේ ප්‍රතිඵලත් ටික කාලයක් ගිහිල්ලා ආපහු අපිට ලැබෙනවා. දැන් ළමා සාහිත්‍ය දැන් කියවන රුචි එකක් බවට පත් කරන්න. එහෙම නැත්නම් දරුවා හොයාගෙන කියවන එකක් බවට පත් කරන්න මොන ආකාරයේ වැඩපිළිවෙලක්ද ළමා සාහිත්‍යකරුවා ගාව තියෙනවා. දැන් උදාහරණයක් විදියට මම ප්‍රවේශයක් විදියට මේ අපි හොයාගන්න උත්සාහ කරමු. දැන් අපේ පැරණි සාහිත්‍යකරුවෝ කොහොමද දරුවා අතට පොත දුන්නේ කියලා. එතකොට එකපාරට මෙහෙම කිව්ව ගමන් මතක් වෙනවා මට කුමාරතුංග මුනිදාසයන්. ඔහු ඇත්තටම භාෂාව ඉතාම සුන්දරව භාවිතා කරපු මිනිස්සෙක්. සිහිල් වෙතයි සඳයිතා හාවාහි පැනගතා රැසින් නඩක් නොනවතා හිඳීද මේ හොඳ සතා.
සැර වැඩියයි හිරු ගෙරස් තෙමා නැවත ගෙනෙන ලෙස් ගියේ වෙද මුහුදු කුස් බලන්න ආදර විශේෂ. ඔහු කියනවා මේ දරුවට ප්‍රශ්නේ වැඩි කියලා හිතලා මේ සැර අඩු කරන්න මුහුද තෙමලා ගේන්න යන්නේ. උණු වැඩි කියලා හිතලා. උණු වැඩි කියලා හිතලා. අන්න ඒ වගේ ඊටාම මනරම් විදිහට ඔහු ඒ කාරණාව කරනවා. හැබැයි මම ඔහුත් ඇසුරු කරගෙන යද්දි මම ඔහුගෙන් ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි ඔහුගේ ප්‍රබන්ධ උපදේශය කියන පොතේ ඔහු තැනක කියනවා මේ අනුභූතිය සහ නිර්මාණකරණය කියන එක ගැන. එතකොට දරුවාව හෝ වැඩිහිටියෙක්ව ඇදබැද තබා ගැනීමේ මූලික දේ තමයි මොකද්ද මගේ අනුභූතිය? මොකක් මතද මම මගේ නිර්මාණය ගොඩනගන්නේ කියන එක. ඔහුට ලස්සන උදාහරණයක් ගෙනවා. ඔහු කියනවා කලා නිර්මාණයක් කිරීම බතක් පිසීම හා සමානයි නම් අනුභූතිය කියන එක සහල් වගේ කියලා. සහල් තියෙන්න ඕන බතක් පිසින්න. කවුරු හරි කෙනෙක් හොඳ අනුභූතියක් නැතුව කලා නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා නම් ඒක හරියට සහල් නැතුව බත් පිසින්න යනවා වගේ කියලා ඔහු කියනවා. ඇත්තටම දැන් අපි හැම මොහොතකම සාහිත්‍ය සහ අධ්‍යයනය කියන මේ විෂය ක්ෂේත්‍ර ඔස්සේ කතා බහ කරනකොට දරුවා කියලා කියන්නේ වෙනම තැනක වෙනම කුලකයක තියලා කතා කරන්න පුළුවන් කෙනෙක්. මම මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා මේ ළමා සාහිත්‍ය පිළිබඳව ළමා සාහිත්‍යයේ වෙන්කර රාමු කරලා වෙනමම සාකච්ඡා කරන්න පුළුවන් මහා දැනුමක් තියෙන විද්වතෙක් ආචාර්ය W. අබේසිංහයන්. අයිබෝන් අබේසිංහ මහත්මයා. අයිබෝන්. ළමා සාහිත්‍යයේ තියෙන විශේෂ ගුණයන් පිළිබඳව අපි හොයා බලනකොට අපිට මොන වගේ තොරතුරුද විමර්ශනය කරන්න පුළුවන්? දැන් ළමා සාහිත්‍ය ගැන කල්පනා කරනකොට මම නිතරම කියලා තියෙන දෙයක් තමයි මේ ළමා සාහිත්‍යය සාහිත්‍ය අංගයක් තරමටම අධ්‍යාපන අංගයක් හැටියට සැලකිය යුතුයි කියලා. ඒත් ඔෆෙන් දැන් ළමයි වෙන්නේ සාහිත්‍ය නිර්මාණය කරනකොට අපි මේ ළමයින්ට සාහිත්‍ය අවබෝධය සාහිත්‍යයේ තියෙන මූලික ඒ වාගේ දේවල් ඉස්මතු කරනවා වගේම මේ අපේ විශේෂයෙන්ම ළමා සාහිත්‍ය නිර්මාණය කරන අය තුළ හැඟීමක් තියෙනවා. අපි මේ සාහිත්‍ය නිර්මාණය කරන ළමයි වෙනුවෙන් කියලා. මේ ළමයි කියලා කියන්නේ වැඩෙන අවධියේ ඉන්න අය. ලෝකය ජීවිතය සමාජය අවබෝධ කරගනිමින් ඒ පිළිබඳ මූලික දැනීමක් ලබමින් සංජානනයක් කරමින් ඉන්න අය. ඒ නිසා මම හැමදාම ඉගෙන දෙයක් තමයි කියලා තියෙන දෙයක් තමයි ළමා සාහිත්‍යයේදී අපි ඒක සාහිත්‍ය කාර්යයක් හැටියට බලන්නත් ඕන. ඒ වගේම අධ්‍යාපන කාර්යයක් හැටියට බලන්නත් ඕන. ඊට පස්සේ අපේ රට ගැන කල්පනා කරොත් අපේ මේ ළමා සාහිත්‍ය නිර්මාණය කළ දැවැන්තය මුල්මය විශේෂයෙන්ම මුල්දාස් කුමාර කුංග ඊළඟට මහත්මි ශේඛර ස්නයින්ද හාමුදුරු ආනන්ද රාජකරුණ ඒ වගේ ඒකට ආදිසහුදු මේ වගේ ගත්තාම සාහිත්‍ය කවි එතකොට නිර්මාණ කරපුවයි තවත් අය ඉන්නෝ මේ අය ගත්තාම මේ කාගෙත් කා තුලත් ඔය අවබෝධය ඔය හැඟීම තිබුණයි කියන එක මට පිළිගන්න යන කාරණා. ඒ නිසා අපි ඒකේ පැත්තෙන් බලන්න ඕන දෙයක්. ඉතින් ළමා සාහිත්‍යයෙන් අපි ගත්තොත් මම ලෝකයේ අනිත් ලෝක සාහිත්‍ය බලනකොට කෙනෙක් තරම් කුලුල් තත්ත්වයක් නමුත් කුලුල් ටික බලලට අපේ ළමා සාහිත්‍ය පැත්තලයි ඉතිරි විශ්වාසය මාතුලනේ. ඒ උනත් අපේ ආදර්ශ රචනා වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ළමා සාහිත්‍ය නිර්මාණ රාශියක් මේක කාලෙත් ඇතුළත් වෙන විශේෂයෙන්ම ඔය මම කියාපු අවධියේ දක්වන ලැබෙනවා. ඒ ළමා සාහිත්‍ය නිර්මාණ ගැන කතා කරද්දී විශේෂයෙන්ම මතක් කරන මේ වෙලාවේ ඇන්ටි කරුණාතිලක කියලා ලේඛ එක කරනවා කියලා එතුමාගේ සමහර කතන්දරත් විශේෂයෙන්ම ළමයින්ගේ සිද්ධාන්තයෙන් පටන් මේ අතර දැන් ලෝක සාහිත්‍ය නම් මම හිතන්නේ ළමා සාහිත්‍ය බොහොම පුළුල් සාහිත්‍යයක්. ඒ වගේම ලෝක සාහිත්‍ය දිහා බලනකොට විශේෂයෙන් පේන දෙයක් තමයි ලෝකයේ උන්න ශ්‍රේෂ්ඨම ලේඛකයෝ පවා ළමා සාහිත්‍ය කරණයට දැක්කා. උදාහරණ වශයෙන් ගත්තොත් මේ ලියෝ තෝල්ස්ටෝයි වගේ මහා ලේඛකයෝ පවා මේ ළමයි මුදෙස්ලා පොත්පත් ලියලා තියෙනවා. ඒක බොහොම හොඳ විශේෂ ලක්ෂණයක්. දැන් මෑත කාලේ
සාහිත්‍ය කරුදියා බලුවොත් ලංකාවේ ජීවිතය තමයි. මේතුමා බොහොම බරසාර නවකතා කිසිගතා රසායනික සිද්ධ කරන අතරම ළමයි වෙනුවෙන් සාහිත්‍ය කෘති රාශියක් නිර්මාණය කළා. ඒ අතරේ තව සනාන් කළ ක්‍රමයක් තමයි නම් රාශියක් කියනවා. මේ නැත කාලේ මට එකපාරට මතක් කරගන්න. ඉතින් ඒ හින්දා ළමා සාහිත්‍ය විශේෂයෙන්ම ගීතය, කවිය, කතන්දර ඊළඟට අනෙක් ලෝක සාහිත්‍යයෙන් සංස්කරලා ගන්න ළමයි සඳහා කරන විශේෂ සංස්කරණය කියන්නේ ජාතක පොත ළමයි වෙනුවෙන් සංස්කරණය කිරීම, පංචතන්ත්‍රය ළමයි වෙනුවෙන් සංස්කරණය කිරීම. ඒවත් ඇත්තටම ඇතුළත් කරන්න පුළුවන් මේ ළමා සාහිත්‍ය ගණේ. ඉතින් මේ විදිහට ළමා සාහිත්‍යය පතුරවා ගන්න පුළුවන් විවිධ දිශාවලට දිශාවන් දක්වා විහිදුවන්න පුළුවන් සාහිත්‍යංග. හොඳයි. ආචාර්ය W අබේසිංහයන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වීම පිළිබඳව. ඇත්තටම එතුමන් මේ ළමා සාහිත්‍ය පිළිබඳව පුවත්පත්වලට පළ කරපු ලිපි අධ්‍යයනය කරලා බැලුවොත් කෙනෙක්ට ආචාර්ය අබේසිංහයන් කොයිතරම් පුළුල්ව මේ ළමා සාහිත්‍ය අඳුනා ගන්නට මගහසර විවෘත කරලා තියෙනවද එතුමන්ගේ ලේඛන වලින් කියලා අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි හිටියේ කුමාරතුංග මුනිදාසයන්ගේ ලේඛන ශෛලිය ගාව අතර වෙලා කොහොමද මේ ළමයින්ගේ කියවන රුචිය වැඩි කරන්නේ. දැන් ඥාව්වා, බව්වා, උම්බෑවා වගේ වචන පාවිච්චි කරන විදිහ පාවිච්චි කරනවා. එතකොට දැන් අපි ළමා සාහිත්‍ය මේ ඉස්සරහට පොඩි කාලේ ඉඳන්ම අපි ළමයින්ට ඒක අනුගත කරගෙන යනකොට ඉස්සෙල්ලම ළමයි සංවේදී වෙනවා පාටට වගේම හඬට. ඒතකොට ඒක තමයි මුල්ම කාලයේදී. දැන් අපිට ගොඩාක් වෙලා ළමා කතන්දර පොත් වගේ එක ශාන එකක් තමයි අපිට එක කොටසක් තමයි අපි අත්දකින්නේ. නමුත් ළමා සාහිත්‍ය කෙනෙක් ලෝකෙ මට්ටමට යනකොට එතුමා නිවැරදිව කිව්වා වගේ එතුමා ගැනත් කියන්න නතර මේ වගේ එතුමා වගේ කෙනෙක් මම සහභාගී වැඩසටහනකට විනාඩියකට හරි කතා කරපු එක ලොකු භාග්යක් මට. ඉතින් එතුමා නිවැරදිව කිව්වා වගේ ප්‍රබන්ධය සහ අධ්‍යාපනික දෙක අතරේ තියෙන මේ දෙපැත්ත හරියටම මැදින් එක කරගෙන යන්න ඕන කියන එක වගේම දේවල්. ඉතින් මුලින්ම පොත් වගේ දේවල් වලට යද්දි කියවලා ඉගෙන ගන්න තමයි ළමයින්ට කියවනට අහගෙන ඉන්න තමයි පොත් නිර්මාණය වෙන්නේ. ඒත් එක්කම පින්තූර වලට වැඩි බරක් දෙනවා. ඊට පස්සේ එනවා මේ පික්චර් බුක්ස් කියන කොටසක්. පින්තූර කතා. පින්තූර කතාවක සහ ගොඩක් වෙලාවට පටල ගන්න මේ කතන්දරයක පින්තූරයක් තියෙනවා කියන එක නෙමෙයි. කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පින්තූරයෙන් තොරව මේ පොත බලන්න බෑ. දැන් උදාහරණයකට කවුරු හරි සිරිමල් උදේම නැගිට්ටා කියලා තමයි තියන්නේ වාක්‍යය. ඒතර උදේ මොන වගේද වැහි බරද ඉර පායලාද ලස්සනද ජනේලෙන් හුලං එනවද ඒ සියල්ල තියෙන්නේ පින්තූරේ. ඒතර මේ දෙක එකතු වෙලා තමයි ළමයා කතාව ගොඩනගාගෙන යන්නේ. ඊට පස්සේ ළමයා පොතට හුරු වෙනකොට අපි පින්තූරයේ හිමින් මගේ ඇරිලා අපි මාරු වෙනවා මේ කතාවට. හැබැයි ඔය ටික විතරක් අපි දැන් ලෝකෙ මට්ටමේදී පාවිච්චි කරන්නේ තවත් උපක්‍රම ගොඩක් පාවිච්චි වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම පෙන්නන්නම් මේ තියෙන්නේ ගීත ඇටියක්. ඒ ගීත ඇටිය 1970 යදින් හරියටම වසර 50කට කලින් අය ඔක එලි දක්වලා දෙනවා. බියට්‍රික්ස් පොටර් කියන ඉතා විශිෂ්ට ලේඛිකාවගේ ළමා කතා අර තැටි දාවන යන්ත්‍රයක් මගින් කුඩා දරුවන්ට අහන්න සලස්වන්න හදපු එකක්. ඒතොර 1971 වගේ වෙනකොට ඔවුන් ඉඳලා තියෙන ඔවුන්ගේ දරුවන්ට මේ කතන්දර දෙන්න කියවන්න බැරි දරුවන්ට මේක රූපයක් නෑ අහන්න දෙන්න. අහලා ඒ හාවා ඒ ඉබ්බගෙන මවා ගන්න පුළුවන් වෙන තත්ත්වයක් හදාගන්න. ඊට පස්සේ අපිට පොතක් කියන්නේ මේ තලයක් සමතලයක්. හැබැයි පොත දියුණු වෙනවායි ඒ සමතලයේම පොඩ්ඩක් එහාට ගිහිල්ලා එක්තරා කොටසක් එනවා මේ පොප් අප් බුක්ස් කියලා. එතකොට ඔහුන්ට පුළුවන් මේ ත්‍රිමාණය සමහර දේවල් දැන් මේ තියෙන මේ ටූටන් කාමන්ගේ සොහොන් ගැබ පිළිබඳව දරුවන්ට ආකර්ෂණය ඇති කරන්න හදපු පොතක්. ඔක පෙරලගෙන ගියොත් ඒකට තේරෙයි මැද හරියේදී මේ ටූටන් කාමන්ගේ සොහොන් ගැබ විවෘත වෙනවා. ඒකේ තට්ටු හැටියට කොහොමද තියෙන්නේ? ඒක අපිට ඊට වඩා ත්‍රිමාණ අත්දැකීමක් කරලා දෙනවා. ඉතින්
මෙතින හොගේ අර රත්තරන් වලින් හදලා තියෙන මුහුණු ආවරණය. ඒ සොහොනේ ඇතුලේ කොහොමද කොටස් තියෙන්නේ? මේ දේවල් සරල තලයක විස්තර කරනවාට වඩා බොහොම එයාට ගිහිල්ලා අපේ දරුවන්ට මේ අත්දැකීම ලබා දෙන්න ඕන උත්සාහ කරනවා. මෙතනදී අර රූප වාහිනියෙන් බලනවට වඩා වැඩි පරිකල්පන ශක්තියක් දරුවෙකුට ලැබෙනවා. ඒ නැවක් කොහොමද තියෙන්නේ? මේ දේවල් හැටි මෙහෙම තමයි ඒක බලන්න බලන්න. ඉතින් ඔය වගේ බොහෝ උපක්‍රම පාවිච්චි කරනවා. ගොඩක් වර්ණ ඊට පස්සේ සමහර වෙලාවට මේ පසුතලයේ තියෙන සමහර පොත් එක්ක සංගත තැටියක් එනවා. ඒක සංගත තැටියත් එක්ක පොත බලන්න පුළුවන්. මොකද තාක්ෂණය ඊටාම හොඳ ආභරණයක්. හැබැයි ඒක ලැබෙන්න ඕන ප්‍රතිභාව තියෙන කෙනෙක්ගේ අතට ප්‍රතිභාවට රුකුලක් වෙන්න. අපිට වෙච්ච වැරද්ද තමයි ප්‍රතිභාවකින් තොර කෙනෙකුට යම් ශේෂ්ත්‍රයක එල්ලිලා ඉන්න සමහරට තාක්ෂණය භාවිතා කරගන්නවා. එතකොට අර අනුභූතිය සහ පරිකල්පනයේ තියෙන අඩුව නිසා තාක්ෂණය තියෙනවා. හැබැයි නිර්මාණය ඊටාම හොඳ තැනක නැහැ. ඉතින් ඒ විදිහට මේ විවිධාකාර වූ උපක්‍රම ළමා සාහිත්‍ය කෙරෙහි පාවිච්චි කරනවා ලෝක ළමා සාහිත්‍යය. ඔයතරම මේ ඊටාම මේ ලස්සන අදහස් ටිකක් එතනින් මතු කරගත්තා. මේ කියන්නේ එක පාරටම කියවන්නෙක් බවට එක පාරටම රස විඳින්නෙක් බවට දරුවා පත් කරන්න බැරි වෙයි. හැබැයි දරුවා ආස තැනින් පටන් ගත්තොත් ගමනක් දරුවා නොතිත් ආශාවෙන් සාහිත්‍ය කලාව රසවින්දනය හඹා යන්නෙක් බවට පත් වෙවි. අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. අපි අද කතා කරන්නේ ළමා මනස සහ සාහිත්‍ය පිළිබඳව. විරාමයෙන් අනතුරු අපි තව තොරතුරු කතා බහ කරමු. දරුවෝ පිළිබඳව හැම වැඩිහිටියෙක්ම කතා කරන්නට කැමති. හැම දෙමව්පියෙක්ම දවසේ වැඩිපුර අවධානය යොමු කරන කාලය බවට පත්වන්නේ දරුවන් කෙරෙහි යොමු කරන කාලය. ඒ වගේම දරුවන් පිළිබඳව ඇති කරගන්න කතා බහ දරුවන්ගේ දැනුම වර්ධනය කරන්නට ඇති කරගන්න කතා බහක් බවට පත් කරගන්න හැම මොහොතකම දෙමව්පිය උත්සාහ කරන නිසා ළමා සාහිත්‍ය කෙරෙහි හැමදෙනාම නැඹුරු වෙනවා. ඉතින් විෂය මූලික අරමුණු වලට හඹා යනවාට වැඩිය සාහිත්‍ය හරහා දැනුම සහ ඥාන වර්ධනය සඳහා දරුවා යොමු කරන්නේ කොහොමද? මේ ආදී වූ විවිධ පරිශ්‍රණ ලෝකයේ සිද්ධ වෙමින් යන වටපිටාවක ළමා මනස සහ සාහිත්‍ය පිළිබඳව අපි අද සාකච්ඡා කරනවා ලේඛකෙක්, වෛද්‍යවරයෙක්, නුවන්තොටවත්ත සහෘදයා එක්ක. අපි අර මේ දරුවා ගාවට කොහොමද පොත අරගෙන යන්නේ? ආස කරන මෙවලමක් බවට පොත පත් කරගන්නේ කොහොමද කියන දේවල් පිළිබඳව සාකච්ඡා කරා. දැන් මේ ළමා සාහිත්‍යයේ ඊළඟ අරමුණක් බවට පත් වෙනවා මේ ඥාන වර්ධනය, දැනුම වර්ධනය කියන කොටස. මේ දැනුම සහ ඥානය වර්ධනය කරන්නට ලේඛකයා සහ ළමා සාහිත්‍යකරුවා කොයිතරම් පරිස්සම් සහගතව උපක්‍රමික වෙන්න ඕනද? ඒක ඊටාම පරිස්සම් සහගත වෙන්න ඕනේ සහ ඊටාම සූක්ෂම වෙන්න ඕනේ. මොකද දරුවාට තේරුනොත් මෙයා මේ මට උගන්වන්න යන්නේ කියලා සමහර සාමාන්‍යයෙන් දරුවා එක ප්‍රතික්ෂේප කරනවා. ඔහු කැමති ඒක තියෙන කලාව විඳින කෑල්ලට. ඒක හරහා තමයි ඔහු ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා මේක කරන කෙනාට එකක් තියෙන්න ඕනේ චර්යාත්මක වෙනසක් ඇතිවීමේ පියවරවන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමුකෝ දරුවෙකුට සරල කාරණාවක් අත හොදන්න කිව්වා කියලා. ඒක නිරන්තරයෙන් අත හොදන දරුවෙක් බිහි වෙන්න පියවර කීපයකට පස්සෙයි. මුලින්ම ඔහුට උමනාවක් නැහැ. මොකද අත හොදන එක වගේ එකක් තියෙනවා. ඔහු ටිකක් ඉගෙන ගත්තම අපි පොඩි දැනුමක් දුන්නාම මේ අත හොදන එකේ වාසි තියෙනවා එහෙමයි කියලා. මොකද හොඳ චර්යාවක් කියන්නේ හැමදේම කරදරයක්. උණු කරපු වතුර බොන එක ටැප් එකෙන් ඇල් වතුර බොනවට වඩා කරදරයක්. ඒ කරදරය විඳ ගන්න නම් ඒ කරදරේ නිසා ලැබෙන වාසි ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අත හොදන එකත් එහෙමයි. ඉතින් ඔහුට උවමනාවක් නැහැ. ඊට පස්සේ ඔහු දැනුම අරගෙන ටිකක් හිතන්න පටන් ගන්නවා දෙවෙනි පියවරේදී. අත හේදුවත් මෙහෙම දෙයක් ලැබෙයි නේද? ඒත් ඔහු අත හොදන්නේ. ඊට පස්සේ ඊළඟ පියවරට ඔහු ලෑස්ති වෙනවා. මම අත හොදන්න ඕනි. ඒත් අත හොදන්නේ නැහැ. මම අත හොදන්න දැන් දැනුමක් තියෙනවා, අත හොදන්න ලෑස්තියක් තියෙනවා. අපි තව දුරටත් ඔහු දැනුම දිරිමත් කරගෙන දැනුම දීගෙන ගියොත් ඔහු කරලා බලනවා. කරලා බලනවා, ඉඳලා හිටලා අත හොදලා බලනවා. හැබැයි ඒත් යම් අවස්ථාවක නෙගටිව් මේ ඍණාත්මක දෙයක් ලැබුණොත් අර පියවර ලොකුගේ මුලට වැටෙන්න
පුළුවන්. වතුර නැති තැනක අඹ ගෙඩියක් හම්බ වෙනවා. සමහර විට ආපහු පස්සට යන්න පුළුවන්. ඒ පියවරත් සාර්ථකව පැන්නොත් තමයි ඔහු නිරන්තරයෙන් අත හොදන දරුවෙක් බවට පත් වෙලා ඒ පුරුද්ද පවත්වගෙන යන්නේ. මේ වෙලාවේ මේ රටේ තියෙන ව්‍යසන තත්ත්වයේ රෝගී තත්ත්වයේ අපිට තියෙන ලොකුම දේ තමයි ඔන්න ඔය චර්යාත්මක වෙනස ඇති කර ගැනීම. ඔය පියවරයන් ටික ගැන හොඳ අවබෝධයක් නැතිනම් සාහිත්‍යකරුවෙකුට දරුවෙක් ඔය පියවරයන් ටික දිගේ ගෙනියන්න බෑ. පොතක ලිව්වයි කියලා අත හොදලා කෑම කන්න කියලා දරුවෙක් කවදාවත් ඒ දේ කරන්නේ නැහැ. ඒක එක පැත්තකින් යනකොට අනිත් පැත්තෙන් ඥාන වර්ධනය සඳහා මේ නිර්ප්‍රබන්ධ සාහිත්‍ය කියන එක මම දිගටම කතා කරන්නේ ඒක හරි වැදගත් නිසායි. ඒ සඳහා අපි වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එතනදී ළමයාගේ වයසට කියවන්න පුළුවන් මට්ටමට අපි ඒ දැනුම දෙන්න ඕනේ. කොතනින්ද නවත්තන්නේ කියන එක. උදාහරණයක් හැටියට අපි ගන්න ආහාර වලට මොකද වෙන්නේ කියලා පොතක් ලියනවා නම් මම අවුරුදු 7ක දරුවෙකුට නම් මේක ලියන්නේ මට දැනුම තියෙන්න ඕන අවුරුදු 7 දරුවගේ මට්ටමේ මම කොතනද නවත්තන්නේ කියන එක. ඉන් එහාට ගියොත් දරුවා මේක අතාරිනවා මොකද ඉතින් එහාට උට තේරෙන්නේ නැහැ. ඊළඟ පොත හොයන්න දරුවා දිරිමත් කරලා ඔහුට තේරෙන තැනින් අපි නවත්තන්න ඕන. ඒතර ඒක සඳහා අපි දැන් ගොඩක් වෙලාවට කරන්නේ පොත ලියලා පළ කරන එකනේ. ඒක සඳහා අවශ්‍ය වෙනවා අපි පොත පළ කරන්න කලින් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පොත ලියලා සාමාන්‍යයෙන් හැම වර්ගයකම හැම විදිහම දරුවන්ට ගමේ වේවා නගරේ වේවා දරුවන් කීප දෙනෙකුට පොත දීලා කියවලා ඒගොල්ලෝ මොකද මේ ගැන කියන්නේ කියලා අහන්න ඕන. ඒගොල්ලන්ගේ අදහස් ගන්න ඕන. ඒවට අනුව වෙනස් කරන්න ඕන. ලංකාවේ ගොඩාක් වෙලාවට මේ කාරණා ටික සිද්ධ වෙන්නේ නැහැ. අපි හිතනවා ළමයාට තේරෙයි කියලා. හැබැයි ළමයා තේරුම් ගන්නේ අපි කියන එකට හාත්පසින් වෙනස් එකක්. ඒක වැඩි ළමයි පිරිසක් එක්ක කතා බහ කරලා තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි පොත වෙනස් කරලා ඥාන වර්ධනයට යන්න පුළුවන්. එතකොට මේ කියන චර්යා වෙනස් වීමේ පියවර ටික ගන්න අවශ්‍ය නම් දැනුමත් එක්ක තව කෙනෙකුට චර්යා වෙනසක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. දැනුම දෙන්න වෙන්න පුළුවන්. දැනුම දෙන එකත් දරුවාට දරාගත හැකි මට්ටමේ. මොකක්ද අපි පාවිච්චි කරන වචනේ? ලොකු වචනයක් පාවිච්චි කරොත් ඒ මොකද දරුවෙක් ආපහු ගිහිල්ලා අපි කියන විදිහට ශබ්දකෝෂයක් පරිශීලනය කළා ආපහු එන්නේ නැහැ. එතකොට ඔහු ඒ කැපවීමට එහා යන්න දෙන්නේ නැතුව පොත ඇතුළේ අපි නවත්ත ගන්නවා. ඔව් ඇත්තටම දැන් ළමා සාහිත්‍යය බොහොම රසවන්ත එකක් බවට පත් කරන්න ඕන. දරුවා හොයාගෙන යන එකක් බවට පත් කරන්න ඕන. ඥාන වර්ධනය සඳහා දැනුම වර්ධනය සඳහා උදව් කරන මගක් හොයා ගන්න ඕන. එතකොට දැන් අපි දන්නවා මේ දරුවා බුද්ධිම වෙන්න පටන් ගන්නවා. බුද්ධි වර්ධනය හිමිහිට අර පුංචි කලයක් පුරව ගන්නවා වගේ එකින් එක අහුලමින් යන කාලේ. එතකොට මේ බුද්ධිය වර්ධනය කරන්නට අවශ්‍ය කරන දැනුම හරියට දුන්නොත් තමයි හරි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ හරියට දීම අපි හැමතිස්සෙම කියනවා දැන් ඔබතුමන් සඳහන් කළා කුමාරතුංග මනිදාසයන් මේ හරියටම ඒ දේ දෙන්නට උත්සාහ කරපු කෙනෙක් කියලා. තවමත් අපිට කුමාරතුංගයන් ගැන තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ මේ නිල ශාස්ත්‍රයේ හරියටම කරගන්න අමාරු දෙයක්ද? මේ හරියට ඇල්ලීම මේ බුද්ධි ප්‍රබෝධය සාහිත්‍යයෙන් හරියටම කරන එක හරි අසීරු කටයුත්තක්ද මේ තරම් දුර්ලභ වෙලා තියෙන්නේ? දරුව සම්බන්ධයෙන් ඇත්තටම අසීරුයි. ඒක තමයි ඒකට හේතුව. ගොඩක් වෙලාවට අර W බේසින්හන් ඔහුගේ කෙටි අදහස් දෙකකින් මත කරා වගේ ලෝකේ දක්ෂම විශිෂ්ටම ලේඛකයන් උනත් ළමා සාහිත්‍යයට යොමු වෙන්නේ ඔවුන්ගේ අර මේ වැඩිහිටියන් සඳහා නිර්මාණ කළත් අන්තිමට සමහර වෙලාවට ඔවුන් දන්නවා ඒකේ බරපතලකම වැරද්දක් වුණොත් නිවැරදි කරන්න බැරි බව. එතකොට මේ කාරණාවේදී අපි කොයිතරම් ඉස්සරහට යනවද කියන එක වැදගත් ලෝකෙත් එක්ක. එතනදී වැදගත් කාරණාවක් තියෙනවා. සමහර සංකල්ප. ඒ කියන්නේ පොතක තියෙන සංකල්පය ඒ පොත ලියන කාලේට වළංගු වුණාට අපි මනුෂ්‍ය වර්ගය හැටියට සංස්කෘතික වෙනකොට සමහරට ඒක වළංගු නැති වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් ඉවත් වෙන උදාහරණයක් හැටියට අපි වහල් වෙලඳාම් වගේ සංකල්පයක් ගමු. ලෝකෙක කාලයක් තිබුණා කෙනෙක් තව රටකට ගිහිල්ලා තවත් මිනිස්සෙක් හෝ දෙන්නෙක් අරන් යන තව තැනකට විකුණනවා. ඒක වැරද්දක් හැටියට නොදකපු කාලයක් තිබුණා. නමුත් ශිෂ්ට සම්පන්න වෙනකොට තේරුම් ගන්නවා මිනිස්සෙක්ගේ අයිතිවාසිකම් තියෙනවා. මේක වැරදි වැඩක් මේක තහනම් කරන්න ඕන කියලා. අද ලියවෙන පොතක වහල් වෙලඳාම ගැන තියෙන්න පුළුවන්. හැබැයි අද අපි දියුණු වෙලා සංස්කෘතිකයි සහ මානව අයිතිවාසිකම් ගරු කරන සමාජයක අපි
අනුමත කරන දේවල් තමයි දරුවෙකුට තියෙන්නේ. සම ගෙදර කාඩ දබරයක් වෙන එකක් ගැන දෙයක් වුණත් එතන දරුවාට දෙන මතයයි වැදගත්. හරියටම අයියා කියපු කාරණේ තියෙනවා. එතනම කනගාටුවට කාරණාවක් තියෙනවා. අපි අදටත් අර ඊටාම පරණ සාහිත්‍ය නිර්මාණත් එක්ක තමයි අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඊටාම ගරු කරන සිබිල් වෙත්තසිංහ මහත්මයාගේ කොඩ හොරා ගැන අපි අදත් කතා කරනවා. සූත්‍ර පුංචක සූත්‍ර පුංචක ගැන අදත් කතා කරනවා. ඒකේ තියෙන කනගාටුදායක තත්ත්වය තමයි ඔකම වෙන උදාහරණයක් ගන්න අපි හිතමුකෝ මෝටර රථයක් කියලා. කෙනෙක් මෝටර රථය හොයා ගන්නවා. කවදාවත් වෙන කාටවත් මෝටර රථය හොයාගත්ත කෙනාට ලැබෙන ගෞරවය ගන්න බෑ. හැට අපේ සාහිත්‍ය සිබිල් වෙත්තසිංහ මහත්මයාට ලැබෙන ගෞරවය වගේ. හැබැයි ඊට පස්සේ මිනිස්සු එකතු වෙලා ඒක දිනු කරගෙන එනවා. අද වෙනකොට මෝටර රථයේ තියෙන ඉතාම සුපිරි තැනක. එතකොට අද අපේ දරුවෝ යන්න ඕනේ අර මුලින්ම හයපු මෝටර රථයේ නෙමෙයි අද වෙනකොට ලෝකය මෙච්චර කාලයක් දැනුම මහන්සිය මුදල් වියදම් කරලා දිනු කරගත්ත මෝටර රථේ. අරක තමයි හොඳ මේක කියලා කවුරු කියනවා. එතන ගැටලුවක් තියෙනවා. එතන ගෞරවය කිසි ලෙසකින් අඩු වෙන්නේ නැහැ. ලෝකේ නැති තැනකට මෝටර රථය ගෙනාපුගේ ගෞරවය කාටවත් ගන්න බෑ. ඒ වගේම තමයි අපේ වගේ රටක අපි වගේ ළමා සාහිත්‍ය දියුණු වෙන වෙලාවක ලෝකයේ පිළිගත් එහෙම නිර්මාණයක් කරපු එක ගැන කිසිම ලෙසකින් ඒකේ ගෞරවය නමුත් අපි අපේ අලුත් චිත්‍ර ශිල්පීන් අලුත් රචකයෝ ඊට පස්සේ අපේ දැනුම දියුණු වෙලා තියෙනවා. ඔය සියල්ලත් එක්ක අද අපි ඉන්න ඕන ලෝකයට සමාන්තරව. හැබැයි එතන අපි ඉන්නවද කියන ගැටලුව තියෙනවා. ඇත්තටම දැන් ළමා සාහිත්‍ය බුද්ධි වර්ධනයට, දැනුම වර්ධනයට, ඥාන වර්ධනයට භාවිතා කරනකොට ශිල්පීන්ගේ අනන්‍යතාවය කියන කොටස දැන් සිබිල් වෙත්තසිංහ මහත්මිය පිළිබඳව සඳහන් කරයින් පස්සේ මේ එතුමිය සූත්‍ර පුංචා හරහා මට මතකයි මේ දිවුල් කිරි සම්බන්ධයෙන් කතාව. ඒ කියන්නේ එක තැනින් කොච්චර හරවනවද? ඒ කියන්නේ සූත්‍ර පුංච ගිහිල්ලා දිවුල් කිරි අම්මා දුන්නේ දිවුල් කිරි, සීයා දුන්නේ දිඹුල් කිරි. ඔහොම කියලා දිවුල් ගෙඩියේ මේ වෙන වෙන වචන අපේ මනසට හුරු කරපු විදිය. එතකොට මේ සිතුවම් වලට පාවිච්චි කරපු වර්ණ, ඒ රේඛා රටා, ඒ අකුරු රටාවන්, ඒ උපක්‍රමික බව කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඇත්තටම දැන් ඔබ කිව්වා මේ ළමා නිර්මාණයක් කරන්න, දරුවෙකුට නිර්මාණයක් කරන්න හරි අමාරුයි, අසීරුයි කියලා. එතකොට දැන් අපි දරුවන්ට විවිධ පණිවිඩ දෙන්න උත්සාහ කරනවා. දැන් සමාජයේ දරුවන්ට ආරක්ෂා වෙන්න එහෙම පණිවිඩ දෙන්න උත්සාහ කරනවා. හැබැයි මේවා සාහිත්‍යයෙන් කරන්න පුළුවන් කමක් තියෙනව නේද? පැහැදිලිවම පුළුවන්. දැන් ඇත්තටම අපි මගේ අලුත්ම පොතේ මම උත්සාහ කරන්නේ මේ ළමා අපයෝජනය කියන කාරණාව. ඒක ටිකක් අමාරු නා මොකද ළමයෙක් කාරණා දෙකක් නිසා. එකක් තමයි දරුවෙක් අපයෝජනයට ලක් වෙන්නේ ඉතා කුඩා වයසින් පටන් ගන්න. අවුරුදු 4 5. එතකොට ඒ කාලය වෙනකොට ඔහුට ඒකේ මූලික දැනුම ලබා දීලා තියෙන්න පුළුවන් නම් විතරයි ඔහු ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට කොහොමද මේ සාහිත්‍යය යොදාගන්නේ කියන එක. හැබැයි අපි මේ දවස්වල ඒක උත්සාහයක් හැටියට කරන්නේ. ඒකද මේ මගේ ඇඟ මගේ මේ my body is මයින් සහ අපි ඇත්තටම මේක දරුවෙකුගේ අවශ්‍යතාවය ජන වර්ගයකට සීමා කරන්න බෑයි. ඒ නිසා මේ වෙලාවේ මතක් කරන්න මගේ ප්‍රකාශිකාව සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ. එතකොට ඔය පොත භාෂා ත්‍රිත්වෙන්න. ඔව් අනුෂා සිවලිංගම් තමයි දෙමළ භාෂාවට පරිවර්තනය කළේ. සඳනි තෙන්නකෝන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. හොඳයි. දැන් අපි මේ කෘතිය ගත්තාම මෙහි සඳහන් වෙන ඔබ කිව්වා මේ සින්දුපමා චන්ද්‍රසේන සිතුවම් නිර්මාණය කළා තියෙන්නේ. ඊටම අලංකාර ඊටම දක්ෂ ලාබාල චිත්‍ර ශිල්පිනියක්. මේ ටිකක් අර හුරු රටාවෙන් එහාට ගිහිල්ලා ටිකක් වෙනස් ආකාරයේ චිත්‍ර නිර්මාණයක් සිදු කරලා තියෙනවා. දැන් මේක මේ හොඳටම හවස් වෙලා කළුවරත් වැටිගෙන එනවා. සඳු කඩේට යන්න පිටත් වුණා. මොකටද දන්නවද? පැන්සලයක් ගේන්න. පැන්සලයක් ගන්න. තවම 2 වසර නිසා එයා අකුරු ලියන්නේ පැන්සලෙන්. සල්ලි ඉතුරු වුණොත් ගන්නේ මොනවද කියලා හිතා එයා හැමින් ඇවිදගෙන ගියා. දැන් මෙහෙම දෙනකොට මේ භාෂාව දරුවන්ගේ මනසට ගැළපෙන භාෂාවක් තෝරා ගැනීම කොයිතරම් දුරට වැදගත්ද ළමා සාහිත්‍යයේදී? මොකද භාෂාව බොහෝ සෙයින් බලපෑම් කරනවනේ මනසට. ඒ කියන්නේ කියවා ගැනීම කියවීමේ රුචිකත්වය ඇති වෙන විදිහට මම දන්නේ නැහැ මම කොයිතරම් දුරට සාර්ථකද කියලා.
කියවීමේ රුචිකත්වය ඇති වුනේ නැත්නම් දරුවා මැදින් නවත්තනවා. පළවෙනිම දේ තමයි ඔබ දෙයක් කියන්න නම් දරුවා පොත කියවිය යුතුයි. ඒ සඳහා උපක්‍රමශීලී වෙන්න ඕන. චිත්‍ර ලස්සන වෙන්න ඕන. දරුවට අතට ගත්තාම පොත හුරු බුහුටි වෙන්න ඕන. මේ ප්‍රමාණයන් ඒ හැම එකක්ම විදේශයන්හිදී ඔබ ඇසුරු කරොත් ඩිස්නි පොත්පත් වගේ දේවල් ඕන්නේ කවරය එතකොට ඒකේ ඝනකම පාට භාවිතේ හැම දෙයක් ගැනම ඊටාම විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරනවා. ඒකයි ඒවා ඉක්මනින් වෙනස් වෙන්නේ. පරීක්ෂණ දත්තමත් ඕන් ඊටා ඉක්මනින් වෙනස් කරනවා. ඉතින් එතකොට අපිට දරුවට පොඩි පණිවිඩයක් සමහර පොත ඇතුලේ පොඩි පණිවිඩ මේ පොත ඇතුලේ මම කියන්න උත්සාහ කරන්නේ ඔබගේ ඇඟ ඔබේ ඒක කාටවත් අල්ලන්න දෙන්න එපා. එච්චරයි පණිවිඩය. ඉතින් ඒකට තමයි මේ පිටු 30ක විතර කතාවක් ගොතාගෙන යන උත්සාහ කරන්නේ. ඒ පණිවිඩය දෙන්න පුළුවන් නම් ළමයි 100ක් කියවන අඩුම 30 දෙනෙක් 20 දෙනෙක්වත් ඒ වගේ අවස්ථාවක ඒක ඇවිල්ලා ගෙදරට කියනවා නම් අපි සාර්ථකයි. ඇත්තටම ළමා සාහිත්‍ය පිළිබඳව අපි මින් පෙර ලිවිසරි ප්‍රේමයේ වැඩසටහනේදී ළමා සාහිත්‍යයේ විවිධ නිර්මාණ අධ්‍යයනය කරමින් සාකච්ඡා කළා. චිත්‍රපට විශේෂයෙන් සෝමරත් දිසානායක වගේ නිර්මාණකරුවෙක් ඇවිත් ඔහු අබේසිංහයන් මේ වගේ විවිධ මේ ක්ෂේත්‍රගත ප්‍රවීණයන් ඇවිල්ලා මේ දරුවා සහ දරුවාගේ නිර්මාණ පිළිබඳව අපි සාකච්ඡාවක් පැවැත්වුවා. දැන් එහි තවත් ඉදිරි පියවරක් විදිහට මේ නූතන දරුවා අඳුනා ගැනීම සහ දරුවාගේ මනස හඳුනා ගැනීම. දැන් මනස දරුවාගේ සංවර්ධනය වෙන විදිය අපි අවබෝධ කරගත්තොත් දැන් මොන ආකාරයටද මේ දැන් මේ පුංචි කාලේ කියවපු කතා ඊට පස්සේ තව පොඩ්ඩක් එහාට ගියයින් පස්සේ වෙනස් වෙන විදිය, එතනින් එහාට ගියාම යොවුන් වෙන විදිය මේ අවදි කොහොමද අපි හඳුනාගන්නේ? එතරදී වෙන්නේ දරුවා අවදිය කරා යන්නේ ඔහුගේ සමාජයත් එක්ක තමයි. ඒක උදාහරණයක් හැටියට බැලුවොත් සමහර විට වයස එක වුණාට නගරබද පාසලක ඉන්න දරුවෙකුගේ හැසිරීම භාෂා විලාසය ඔහු ඇසුරු කරන දේවල් සහ ගම්බද පාසලට වෙනස් වෙනවා. ඒතකොට අවදිය හැම වෙලෙම පරිසරයත් එක්ක බද්ධයි. එතකොට අර ගොඩක් වෙලාවට මම ඔක තේරුම් ගත්ත තරක් තියෙනවා. පහුගිය වසරකට විතර කලින් මට අවස්ථාවක් ලැබුණා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිර්මාණය කරන ළමා කෘති කීපයක් පරිවර්තනය කරන්න. එතකොට ඔවුන් ඒ පොත් දෙන්න කියලා නිර්දේශ කළ තිබුණු වයසත් අපේ දරුවන්ගේ වයසත් අතර මම දැක්ක අවුරුදු 3-4ක එනෝන් අවුරුදු 9 දරුවෙකුට කියන එක ඇත්තටම අපේ ගත්තම තව අවුරුදු 4ක් විතර ඉස්සරහා දරුවෙකුට තමයි ගෝචර වෙන්නේ. එතනින් කොහෙත්ම අදහස් වෙන්නේ නැහැ අපේ දරුවා බුද්ධිමය වශයෙන් දුර්වලයි කියලා. ඒ දරුවත් අර වගේ සමාජයක තොරතුරු පද්ධතියක වැඩුණා නම් අවුරුදු 9දී මේ පොත ග්‍රහණය කරගන්නවා. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි ටිකක් පිටිපස්සෙන් ඉන්නේ. සහ අපි ඉක්මන් ගමනක් යන්න ඕනේ. මොකද අපි දරුවෙක්ගේ වයස අවුරුදු කීපයක් මග අරිනවා. ඉතින් ඒක නිසා මේ කතන්දර දැන් උදාහරණයකට එක කතාවක් තියෙනවා. අපි දන්න රතු හැට්ටකාරී කතාව. ඔවුන් එක පොඩි වෙනසකට ලක් කරනවා. මේ අම්මා කියනවා ආච්චි බලලා එන්න. මේ මල් පාර දිගේ යන්න මල් පාරෙන් එළියට බහින්න එපා කියලා දරුවට කියලා යනවා. යන්නේ නගරය හරහා. ඔවුන් කතාව වෙනස් කරනවා. මේ නගරය තමයි අර කතාවෙන වෘකයා. දරුවව ගිල ගන්න උත්සාහ කරන්නේ. දැන් වෘකයා අම්මා කියනවා පාරෙන් එළියට බහින්න එපා කියලා දරුවා අතෙන් වැරද්දක් වෙලා පාරෙන් එළියට යනවා. නගරයේ විසින් දරුවව ගිල ගන්නවා. එතකොට ඒ ගිල ගන්න පාවිච්චි කරන උපක්‍රම හැටියට ලස්සන රස කෑම, ලස්සන සෙල්ලම් බඩු ඒ වගේ ඒවා තමයි ගේන්නේ. හැබැයි කොහොම හරි මේ දරුවා පේරිලා ආපහු ආච්චි අම්මා ගාවට යනවා. ඉතින් පොතේ මම කැමතිම තැන තමයි ආච්චි අම්මට මේ කතාව කිව්වම ආච්චි අම්මා කියනවා ඔබ බේරිලා ආවා. නගරය ඔහොම තමයි. ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ වයසේදී ඔය නගරය මාවත් ඔය විදිහටම ගිලගත්තා කියලා. ඔතන තමයි අපේ සාහිත්‍ය සහ ඒ සාහිත්‍ය වෙනස් වෙන්නේ. ගොඩාක් වෙලා අපේ කියන්නේ අපේ කාලේ එහෙම නැහැ කියලා. මෙතනදී එහෙම කියන්නේ නැහැ. දැන් යහගුණ වර්ධනයට සාහිත්‍ය භාවිතා කරන ආකාරය දැන් හොඳ පුරුදු ඇති කරන්න සාහිත්‍ය ඇති කරන ආකාරය කොහොමද අපි උදාගෙන විශේෂයෙන් ඔය සිරිමත් වගේ චරිත අරගෙන අපිට සාකච්ඡා හොඳ ළමයා වගේ සංකල්ප කොහොමද අපේ සමාජයට දුන්නේ? ඒක අපිට දිගටම තිබුණා. සිරිත් මල්දම් වගේ දෙයක් ගත්තත් පොතක් ගත්තත් අපිට උපදේශ සාහිත්‍යයක් තිබුණා. එතකොට හැම වෙලේම ඒ කාලයේ තිබුණු සම්මුතීන්ට අනුව තමයි ඔවුන් ඒක ඉදිරිපත් කළේ. ඊතර රචකයාගේ වැරද්දක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ අපි ඒක ඒ විදිහටම මේ කාලයට අරන් එනවද කියන එක. එතකොට මිත්‍යාව වගේ දේවල්.
මිත්‍යාව වගේ දෙයක් දරුවෙකුට දෙනවද නැද්ද? කොතනින්ද අපි වෙන් කරගන්නේ? දරුවෙක් ප්‍රශ්නයක් අහනකොට අපි කොහොමද ඒකට අපිට උත්තරයක් නැත්නම් අපි ඒක දරුවට කියනවද කියන එක. මම සමහර වෙලාවට අපිට පැටලෙන දණක් අපි එක උදාහරණයක් කතා කරත් අපි හිතමු අපේ පුරුද්දක් තියෙනවා සංස්කෘතික පුරුද්දක් වැඩිහිටියන්ට වඳිනවයි කියන එක. ඒක සාමාන්‍යයෙන් අපි පිළිගත්ත එහෙම දෙයක්. හැබැයි සමහර විට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අපි හිතුව දරුවෙක් ඉන්නවා. මේ දරුවාට අපි කියනවා පොතක්කින් හෝ යම් විදිහකින් වැඩිහිටියොන්ට වඳින්න ඕන කියලා. ඒ දරුවෙකුට වැඩිහිටියෙක් කියන නිර්ණායකයෙක් ගත්තම අපේ ඔළුවේ මොනවද තිබ්බත් Tamanට වඩා වයසින් වැඩි කෙනෙක්. ඒතර ඔහු ඒක එහෙම හිතා ගන්නවා කියන්නේ. හැබැයි වෙන දේ තමයි ගෙදරකදී වැඩිහිටියෝ වර්ග කීපයක් නපු ගෙදර වැඩ කරන කෙනෙක් ඉන්නවා කියලා. කවුරු ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ වගේම ගෙදරට පිටින් එන තාත්තගේ මිත්‍රයෙක් ඉන්න පුළුවන්. හැබැයි තාත්තගේ මිත්‍රයා විලා යනකොට වැන්දට ගෙදර වැඩ කරන කෙනත් වැඩිහිටියෙක් නේ. මේ දරුවා වඳින්නේ නැහැ. වඳවන්නෙත් නැහැ. ඒ ගැටලුව එන්නේ අයියේ දරුවා හිතනවා. ඇයි මේ ආච්චිට වඳින්නේ නැත්තේ වැඩිහිටියෝ? මේ ආච්චිට වඳින්නේ නැත්තේ අර අංකල්ට වඳින්නේ. එක වෙලාවක අයියත් මාත් දෙන්නම කතා නොකරන ඒ වඳින්න නැති හේතුව තියෙන්නේ. ඒ වඳින්න නැති හේතුව දරුවා අවබෝධ කරගන්නවා සහ අනුමත කරනවා මේක තමයි වැඳීම සහ නොවැඳීම අතර ඉර ගහ ගන්න තැන කියලා. එතන ඉර ගහගත්තට පස්සේ අයියේ ඒ දරුවගෙන් ආයෙ වැඩක් නෑ. ඇත්තටම දැන් මේ පරිසරයේ තියෙන මේ වටපිටාවේ තියෙන බොහෝ ළමා නිර්මාණ රුසියාවත් එක්ක බැඳිලා තියෙන්නේ. ගොඩාක් ළමා නිර්මාණ. මට හිතුණා ඒ නිසා ජූලානන්ද සමරනායක මහත්මයාත් එක්ක කතා බහකට යන්න. ආයුබෝවන් ජූලානන්ද මහත්මයා. ආයුබෝවන්. ඇත්තටම දැන් මේ රුසියානු ළමා සාහිත්‍යය දැන් අපි ඉස්සරම කියපු පොත්පත් තමයි දැන් අපේ වැඩිහිටියෝ දරුවන්ට දෙන්නේ. දැන් අපි පුංචි කාලේ කියවපු ඒවා අපි කියනවා මේ හත්පෙති මල කියවන්න, ලස්සන වසලිස්සා කියවන්න, එහෙම කියලා කියනවා. එතකොට මේ රුසියානු සාහිත්‍යයේ වර්තමානය අපිට දකින්න තියෙන්නේ ඒ විදිහටද නැත්නම් එහෙම කොහොමද දියුණු වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ළමා සාහිත්‍ය වශයෙන් ගත්තම ළමා සාහිත්‍ය. ඔව්. හැබැයි වගේම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් රුසියානු ළමා සාහිත්‍ය කියන එක ගත්තාම දැන් ළමා සාහිත්‍ය කියන එක පිළිබඳව මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම වැඩි හරියට තේරුම් ගන්න ඕනේ දැන් ලංකාවේ ළමා සාහිත්‍ය කියලා ගත්තාම දැන් ලෝකේම ළමා සාහිත්‍ය කියලා සාමාන්‍යයෙන් සැලකන්නේ වයස අවුරුදු 12 දෙකේ ඉඳලා 12 වෙනකන් වගේ. 12-15 අතර නව යෝන් කියලා කියනවා. ඊට පස්සේ 18 දක්වා 12න් පසුව යෝන් සාහිත්‍ය කියනවා. දැන් රුසියානු සාහිත්‍ය ඇතුළේදී දැන් සෝවියට් අවධියේදී තමයි ඔබ කියපු බොහෝ වටිනා සාහිත්‍ය කෘතීන් අපිට සමීප වෙන්නේ සහ පරිවර්තනය වෙන්නේ. ඒ කාලය තුල සෝවියට් දේශයේ තිබිච්ච එක් හොඳ ගුණාංගයක් තමයි ඔවුන් Tamanගේ කාලේ ළමා සහ යෝන් සාහිත්‍යයක් නිර්මාණය කරන්න වේසුනා වගේම ඊට පෙර පරම්පරාවල කියන්නේ මම කියන්නේ පූර්ව විප්ලවීය රුසියාවේ විශිෂ්ටතම ලේඛකයන්ගේ යෞවන සහ ළමා සාහිත්‍යය ප්‍රචලිත කරන්න සෑහෙන උත්සාහයක් දැරුවා. ඒ ළමා සාහිත්‍යයේ තිබිච්ච විශේෂ ලක්ෂණය තමයි අර මනුෂ්‍යත්වයේ වර්ධනය කිරීම උදෙසා වන ප්‍රයත්නයක් ඒ සාහිත්‍ය කෘති හරහා දැරීම. දැන් ඔබ කියපු හත්පෙති මල වගේ කතන්දරයක තුර පරාර්ථ සාධනය කියන කොයිතරම් අපූර්වට කතා කරනවද. දැන් ගල්වඩුව වගේ කෘතියක මනුෂ්‍යයා තමයි වඩාම උතුම් කෙනා කියන එක වටහාලා දෙන්න හරි අපූර්ව විදිහට උන් ජනකථා සාහිත්‍ය භාවිතා කළා. ඊට අමතරව ඒවයි භාවිතා කළ චිත්‍ර කතා තේමාවන් මේ හැම දෙයකම කිසියම් විශේෂත්වයක් තිබුණා. හැබැයි දැන් පශ්චාත් සෝවියට් යුගයෙන් පස්සේ ළමා සාහිත්‍ය කියන එක කොහොමද වර්ධනය වෙලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව තවමත් මා දන්නා තරමින් හරිහමන් විදිහට අපිට අවශ්‍ය සම්පත් සමීප වෙලා නැහැ. මම කියන්නේ ඊට පස්සේ රචනා වෙන ළමා සාහිත්‍ය පිළිබඳව අපිට තවමත් ලොකු අධ්‍යයනයක් නැහැ. ඒ වගේම තමයි මේ පශ්චාත් සෝවියට් යුගයේ ළමා යෝන් සාහිත්‍ය කෘති වලින් අමතරව රචනා වෙන සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් පවා මා දන්නා තරමින් රුසියාව තුළම බරපතල විවේචනයක් එල්ල වෙනවා. ඒ සාහිත්‍යයේ ඒ තරම්ම පොහොසත් නෑ කියලා. මම කියන්නේ ඔබට රුසියාවේ දීර්ඝ කාලයක් අධ්‍යාපනය ලැබපු සාහිත්‍ය පිළිබඳ යම් දැනුමක් තියෙන ඈත් එක කරපු සාකච්ඡාවලදී අපි ඔවුන්ගෙන් ඇහුවාම දැන් මොනවද අලුත් ප්‍රවණතා කියලා කිව්වම උන් කියන අලුත් ප්‍රවණතා තියෙනවා. ඇත්තටම අලුත් ප්‍රවණතාවන් ගණනාවක් තියෙනවා විශේෂයෙන් ළමා සාහිත්‍යයට එපිටින්. හැබැයි මේවා පිළිබඳවත් ඒ රටේ අය ඒ තරම්ම තෘප්තිමත් නැහැ කියලා. මම දන්නා තරමින් නම් මේ පශ්චාත් සෝවියට් යුගයේදී මුලින්ම වෙච්ච දේ තමයි රුසියාවට එතෙක්කල් නොගිය බටහිර සහ ඇමරිකානු ආදී විවිධ ස්වල්වල ළමා යෝන් සාහිත්‍ය උන් ගාවට යන්නට පටන් ගත්තා. ඒවත් එක මිශ්‍රණය සාහිත්‍යයක් තමයි මම හිතන්නේ දැන් ආපහු කොහොමද වර්ධනය වෙන්නේ කියලා අපිට බලන්නට වෙන්නේ. ඒ පිළිබඳව ඇත්තටම අපිට ප්‍රමාණවත්
තරණ අධ්‍යයනයක් නැහැ. නමුත් අද පවා රුසියාව තුලත් රුසියාවෙන් පිටත් අපිට දක්නට ලැබෙන විශේෂතම ලක්ෂණය තමයි මේ අර සෝවියට් යුගයේ සහ පූර්ව සෝවියට් යුගයේ තුල ළමයින්ගේ ලෝකේ විචිත්‍රවත් කරන්න ඔවුන්ගේ පරිකල්පනය පුරුදු කරන්න ඔවුන් තුල මනුෂ්‍ය ගති ගුණ වර්ධනය කරන්න නැත්නම් අනාගත පුරවැසියා නිර්මාණය කරන්නට අවශ්‍ය මූල බීජයන් ළමයා සහ යෞවනයා තුල පැල කරන්නට අවශ්‍ය සාහිත්‍ය භාවිතාව සාහිත්‍ය කොතරම් දුරට සමාජය තුළ බුල් බැසගත්තාද කියන එක. දැන් අර මම ඔබට කියපු ගල්වඩුවා කියන එක මේකට හොඳම උදාහරණයක්. විවිධ සිද්ධීන් අතුරින් එක පුද්ගලයෙකුගේ පරිකල්පන ගල්වඩුවේ තමන් වෙන්නට ප්‍රාර්ථනා කරන කෙනා තමන් දකින්න දේවල් අතරින් ਉਹ රජෙක් වෙන්න ඕවාදී වශයෙන් ඉතලා අන්තිමටම ਉਹ තීරණය කරනවා ඒ කතාවේ අගට වඩා බලවත් මනුෂ්‍යයා කියන එක. මෙන්න මේක තමයි මම හිතන්නේ මේ සාහිත්‍යයේ ඔවුන්ගේ මූලිකම වෙච්ච කාරණේ. ඒක මත පදනම් වෙලා තමයි සෝවියට් යුගයේ සාහිත්‍ය ඉස්සරහට ගියේ. මම හිතනවා දැන් අද ළමා සාහිත්‍ය ගත්තාමත් මම හිතන්නේ ඒ වගේ පදනමක් තියෙන රටක වර්තමාන සාහිත්‍ය තුල පවා ඊට වඩා වෙනස් මඟකට යන්නට ඔවුන් ගන්න උත්සාහයක් නැති වෙයි කියලා. මොකද ඔවුන්ට ඒ පදනම ඉතාමත් ශක්තිමත්. අපිට වඩා ශක්තිමත්. අපේ රටේ තියෙන ගැටලුව තමයි මම දකින්නේ මේ සාහිත්‍ය කෘති කොච්චර අපි පරිශීලනය කරත් අපි තාමත් ළමයා සහ යෞවනයා කියන මෙන්න මේ අවදීන් දෙක හරියට අඳුනා ගැනීමක් තියනවාද සහ ළමයාට ලියන දේ තුල අපි ලියන්නේ ළමයාටද නැත්නම් ළමයාගේ මුවාවෙන් වැඩි හිටියද මෙන්න මෙහෙම ගැටලු ටිකක් අපිට තියෙනවා. ඒක නිසා මම හිතනවා මේ සියලු කාරණා පිළිබඳව අපි යම් සැලකිල්ලක් යොමු කළ යුතුයි කියලා. හොඳයි චූලානන්ද සමරනායක මහත්මයාට බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මේ අතරම මේ සාහිත්‍ය පරිශීලනය කරන කෙනෙකුට ළමා සාහිත්‍ය මොකද්ද අඳුනා ගන්න එතුමන්ගේ අදහස් ඉතාම වටින මඟ පෙන්වීමක් කරાવી කියලා අපිට හිතෙනවා. ඇත්තටම මේ ළමා සාහිත්‍යයේ ප්‍රභේද මොනවද කියලා හොයාගන්න අපිට ඕන වෙනවා. දැන් කතන්දර, කවි, ගීත, නාට්‍ය කොහොමද මේ අකුරු පහසු කරලා දෙන පොත් කොහොමද ළමා සාහිත්‍ය නිර්මාණ විදියට අපේ සමාජයට බලපෑම් කරන්නේ. ඒ වගේම ළමා සාහිත්‍ය අපේ රටේ ළමා සාහිත්‍ය කොහෙද තියෙන්නේ? එතකොට ළමා පොත්, ළමා චිත්‍ර, එතකොට ළමා මනස පිළිබඳව අපිට වඩා හොඳින් උද්දීපනය කරන්න පුළුවන් පොතපත, එතකොට විද්‍යාත්මක චින්තනය සහිත ළමා ලෝකයක් නිර්මාණය කිරීම මේ ආදී වූ දේවල් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විරාමයකට යන විරාමයකට ගිහින් ඇවිත් ආයෙත් කතා කරමු ළමා සාහිත්‍ය සහ ළමා මනස පිළිබඳව. ළමා සාහිත්‍ය පිළිබඳව කොයිතරම්නම් සාකච්ඡා කළ යුතුද? නමුත් ළමා සාහිත්‍ය පිළිබඳව අපිට කතා බහ කරන්න ලැබෙන ඉඩ කොයිතරම් සීමා සහිතද? ළමා සාහිත්‍ය කියන ධාරාවට ඒ ප්‍රවර්ගයට අපේ දෙනෙත් යොමු වෙන වාද එය ප්‍රමාණවත්. එහෙම නැත්නම් ළමා සාහිත්‍ය කියලා කරන ලබන නිර්මාණ ළමයින් විසින් ප්‍රතික්ෂේප කරනවාද? ළමයින්ගේ ලෝකයයි ළමා සාහිත්‍ය නිර්මාණයි අතර තියෙන්නේ දුරස්ත බවක්ද? මේ ආදී වූ දේවල් එක්ක අපි ළමා සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ වෛද්‍ය නුවන් තොටවත්ත සහෘදයා සමග. එතුමන් ලේඛකෙක්, තාම දක්ෂ කවියෙක්, පර්යේෂකෙක්. ඉතින් මට හිතෙනවා මේ ඒ නිසා අපිට මේ පුළුල්ව මේ දිස බලන්න පුළුවන් විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ කියලා. දැන් ළමා සාහිත්‍ය ප්‍රභේද පිළිබඳව අපි කතා කරා. කතන්දර පොත් පිළිබඳව කතා කරා. ඒක කවි සහ ගීත කලාව ළමා මනසට කරන බලපෑම නැලවිල්ලෙන් පටන් අරගෙන අපි ඉස්සරහට යනවා. කවිය කියන එක ඒ තාලයත් එක්ක ලැබෙන දේ ළමා මනස ලොකු බලපෑමක් කරනවා. මොකද හැම දෙයක්ම ලෝකයේ තාලයත් එක්ක යන්නේ. යම් රිද්ම් එකක් එක්ක යන්නේ. ඉතින් එතකොට අපේ කුඩා කාලය ගත්තොත් අපි නැලවිල්ලෙන් චුට්ටක් එහාට ගියොත් අපිට මතක් වෙන්නේ ළමා ගීත කියන තැනට යනකොට අපිට ලැබිච්ච දේවල් විශේෂයෙන්ම වෙලා මතක් වෙනවා ප්‍රේමකීර්තිදාල්විස් වගේ විශිෂ්ට ළමා ගීත රචකයෙක්. ඇත්තටම අපි හොඳ සංකල්ප ඉගෙන ගත්තේ ඔහුගේ ගීතවලින්. ඔහු තැනක ලියනවා අයුක්තියට ඉඩ නැතේ, යුක්තිය ලෝ රජ වෙතේ, වෛරයෙන් වෛරය නොවේ, මෛත්‍රියෙන් ජය ලැබේ. එතනමයි අපි පාසලේ බුදුදහම ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නේ මේ පාඩම් කරලා කොහොමද විභාගෙට කොහොමද අපි ඔලෙල්ල D එක ගන්න කියලා. ඒකට එතන අරමුණ වෙන තැනකට යනවා. හැබැයි අපි ප්‍රේමකීර්ති මහත්තයා ලියලා දීපු දේවල් එක ගත්තම අර වගේ දේවල් බෑ කියලා බෑ වගේ එකක් ඔහු ලියනවා. අපි ඒක කිය ඉන්නවා. කිය ඉන්නලා ටික කාලයක් ඇදී බෑ කියලා කියන එක තේරුම් ගන්නවා. එතකොට අඹරහලුව වගේ තැනකටනකොට ඒකේ ටෙල් නාට්‍ය නිර්මාණනකොට බන්දුල නාරායනකාර වසම් මහතා රචනා කරන පාණතියා බුදුසාතුරු හිමිදිරිය වගේ ගීතයක්.
ඒ වගේම ඔබට මතක නම් මුතුහර තේමා ගීතය මම ඊටාම ආසා කරන සහ දරුවෙකුට සංකල්ප ලබා දීම සම්බන්ධයෙන් මම හිතන්නේ ලියවිච්ච විශිෂ්ටතම ගීතය කියලා කිව්වත් වැරද්දක් නෑ. ඒ කියනවා විශ්වයේ සැමටම යුක්තිය ඊටවල ලස්සන ලොවක් සදම්. ඒ ලොව සැදුමට අපකප වී හිඳ මුළු ශක්තිය යොදවම්. සහ ළමාකම තියෙන අපි තාම පොඩි කෙනෙක් කෙනා දෙමාපියනි වැඩි හිටියනි අපහට රැකවරණය දෙන්න. එතකොට අර ලෝයේ අනාගත උරුමේ අපහට නිසලෙස පවරන්න අප රැකුණොත් අද හැකි වුණු ඇත හිට මේ ලෝ රැක ගන්න. ඒ අරමුණු ඒ සියලුම දේවල් ගීතයකට කැටි කරලා දීපු අවස්ථා තියෙනවා. ඒ ළමා ගීත කලාව කියන එක වෙනම තැනක අපි දියුණු කරගෙන ආවා. අද වෙනකොට ඒක කොතනද තියෙන්නේ කියන එක පොඩි ගැටලුවක් තියෙනවා. ඇත්තටම මට ආයෙත් හිතෙන්නේ මේ දරුවා කියන්නේ කුඩා කරන ලද වැඩිහිටියෙක් වගේ සංකල්පයක් සමාජගත වෙලා තියෙනවා. එතකොට දරුවා කියන්නේ මොනවද? ඔහු සංකල්ප ගොඩනගාගන්නේ මොන වගේ දේවල් වලින්ද කියන එක අපි අමතක කරලා තියෙනවා. කවියට යනකොට ආයෙත් අර සඳපාණී වැලිතලා වගේ තැනක් මතක් වෙන්න පුළුවන්. රෝසමලේ නටුවේ කටුව වගේ දෙයක් මතක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තටම අල්පේච්ඡතාවය වගේ දේවල් ගත්තා මේ ගසේ බොහෝ වගේ එකක් කියන කතන්දරය ඉතා වැදගත්. ඒත් එක්කම දදිකම වී රොඩ්රිගෝ මහතා වගේ කෙනෙක් ගත්තාම ඔහු වෙනත් භාෂා විශේෂයෙන් රුසියන් භාෂාවේ කාව්‍යාත්මකව ලියවිච්ච පොත් ඔහු අපිට පරිවර්තනය කරලා දෙනවා අයියේ කවි. ඒක ඉතා විශිෂ්ට දෙයක්. මොකද ඔය දේ කරන්න උත්සාහ කරන අපි උත්සාහ කරනවානේ. ඒ නිසා දන්නවා ඒක කොච්චර අමාරුද වෙනත් භාෂාවකින් කවියෙන් ලියපු දෙයක් අපේ භාෂාවට දාන්න දැන්. අපි මෙතන අර දංකාර වලස්පැංචා කියන පොත ගොඩාක් කාලෙ අපි තාම ආශ කරපු පොතක්. ඒ චිත්‍රරූප මවා ගන්න සහ ඒ කතාව ඔහු දාලා තියෙන හැටි අපේ භාෂාවට. එකමත් එක රටක වලස් සම්මා කෙනෙක්ගේ කැලෑවක දුඹුරු පාටින් හැඩකාර වලස් පැටියෙක්ගේ දගකාර හැමදාම හවස ඇඳිලි වැටුනාම ගස මුල ළඟ දෙදෙනාම විඩාව හින්දා අම්මා හතිලයි විනෝද වීමට පැංචා දඟලයි. එතන කොහොම දිගට යනවා. වලස් පැංචා පොඩි වුණාට ගජහපනකි ගොරවන්නට හුරතලයට දඟ කරයි අම්මට ඉන් කරදරයි. අල්ලපු ගෙදරට ගිහිල්ලා පොඩි පැටියාගේ වලි ගහපලා. ඒ දේවල් පේනවනේ. ඒතර ඒ වගේ අපිට කවදාවත් හිතුනේ නෑ මේ පොත් වෙනත් භාෂාවක පොත් කියලා. රුසියාවෙන් ආවේ අපිට ලියපුවයි කියලා අපි හිතුවේ. එතකොට සමහර වැඩ බැරි දාසගේ කතාවල තියෙනවා මැද කවි. ඒ කවියේ විදිහට පරිවර්තනලා තියෙනවා. එතකොට විදේශයන් ගෙනොත් අපේ සාහිත්‍යනොත් අපිට වෙනම කවි ලැබිලා තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. මේ කවිය කියන එක සාහිත්‍යයට එනකොට ගොඩාක් වෙලාවට ඒක සංස්කෘතිය හා බද්ධ වෙනවා. එතකොට අපිට දැනුමක් තියෙන්න ඕන කාලානුරූපීව ඒක වෙනස් කරගන්න. දැන් උදාහරණයක් ඇරලා සුරංගනා කතාව සහ මිත්‍යාව කියන තැන. දැන් අපි වසීලිස්සා කියවුවට අපි බබායිගා යකින්න ගැන කියවනවා, වසීලිස්සා ගැන කියවනවා. කිසිදු දරුවෙක් ඒක කියවන්නේ නැහැ මේක ඇත්තට වෙච්ච දෙයක් හැටියට. ඒකෙදි සිද්ධ වෙන දේ තමයි වසීලිස්සාගේ තියෙන අමුතු කතන්දර අහන ගමන් අපි ඒක මවාගෙන ඔළුවේ වසීලිස්සාව මවාගෙන අයියට වෙනම වසීලිස්සෙක් ඉන්නවා මට වෙනම වසීලිස්සෙක් ඉන්නවා. අයියට වෙනම බබායිගා යකින්නක් ඉන්නවා මට වෙනම බබායිගා යකින්නක් ඉන්නවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මිත්‍යාව කියන තැනට එනකොට වෙනවා සමහර කතන්දර ඒ වගේමයි සුරංගනා කතාව වගේ තමයි. හැබැයි අපි දරුවට කියන්නේ මේක ඇත්තටම සිදු වෙච්ච දෙයක් හැටියට. එතනදී දරුවා ප්‍රශ්න කරන වෙලාවට අපිට දෙන්න උත්තරය තමයි ඒක එහෙම තමයි. එතකොට දරුවා යනවා එක තැනකට වැඩිහිටියෙක් කිව්වොත් හරි කියන තැනට. ආපස්සට ප්‍රශ්න කරන එක වළක්වනවා. ඒ ආපස්සට ප්‍රශ්න කරන එක වළක්වන කාරණාවක් තියෙන තැනකට ගියොත් ආපහු අර අය මුලින්ම කියපු බුද්ධි වර්ධනය සහ ඥාන වර්ධනය කියන එකට ගැටලුවක් වෙනවා. සමන් පිච්ච මල් හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහසන්න බලනු කොච්චර ලස්සනද රැට. බකමූනෝ පියාඹති අනිත් කුරුල්ලෝ නිදති බෝ අතුවල එල්ලීගෙන මාවවුලෝ කෑගසති. මගේ සුරතල්ලක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නේ පිණිබින්දුත් හදමු එකක් ඒ වාගේ. හඳහාමී අපදිහාව එබී බලයි පාහිනාව සිහිල් සුලං දැලවියන්න තොරට යන්න හොඳ වෙලාව. අහසේ තරුවැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ වැටිලා. මහින්ද හාමුදුරුවෝ කතොත් හොඳට මුකුණු වෙන්න වගේ මුකුණු වෙන්න ප්‍රවර්ධනය කරන විදිහේ කවියක් ලියලා තියෙනවා. ඒ කියන්නේ ඇඟට ගුණයි මුකුණු වෙන්න කතොත් හොඳට ඔන්න වගේ කවියක් වන්න මතක් වෙනවා. දැන් රෝසමල ගැන ලියපු කවිය. එතකොට
වගා සංග්‍රාමයට දිරිදීපු මේ පැල ඉන්දන කවිය. එතකොට දැන් දිලිහි දිලිහි ආකාශයේ බබලන මල් තාරකා බැබලි බැබලි ආකාශයේ දිලිහෙන මල් තාරකා කළුවර රෑ ආකාශයේ හිනහ වෙවි තාරකා ගන්ටත් බෑදෙන්ටත් දැප්පු චිරුවන් තාරකා. ආනන්ද රාජකරුණා මහත්මයාගේ කවිය. එතකොට රන් පිඟාන ලෙස වටකුරු දිලිහි දිලිහි තිබෙන අපුරු හඳහාමියෝ කිරිත් පැණි දියෝ දියෝ එම පිඟාන මැද හිඳින්නේ හාවෙකි කිරි පැණිද කන්නේ හඳහාමියෝ බලන්න කොයි තරම් ලස්සන නිර්මාණද. හාහා හරියාවා කැලේ මැදින් ආවා හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැලෑවා. භාෂාව කොයි තරම් ඉක්මනට දරුව ගාවට ඒ භාෂාව සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන පරිචය සහ ළමා මනස සම්බන්ධ තිබෙන අවබෝධය ඔය දෙකත් එක්කම තමයි ඔය කාරණාව යන්නේ. ඔයිට සමාන්තරව කවි නොවුනත් දැන් සමහර දේවල් තියෙනවා සර්වකාලීන වෙන්න පුළුවන්. ඔව්. ඒකට මට ගේන්න ඕන වෙච්ච එක රචකයෙක් ඉන්නවා මේ දරුවන්ට මේ ඩොක්ටර් සිවුස් කියන නමින් රචනා කරපු ලේඛකයා. ඔහුගේ සමහර නිර්මාණ දෙන දැන් අවුරුදු ගණනාවකට කලින් අද අපි අත්දකින පරිසර විනාශය ඔහු මේ ලොරැක්ස් කියන පොත හරහා ඔහු කියනවා දරුවන්ට. මේ කොහොමද වෙන්නේ පරිසරය හානි වෙන්නේ කොහොමද? කර්මාන්ත එන්නේ කොහොමද? ඉස්සර වෙලාවම එක ගහක් කපලා පොඩි ව්‍යාපාරයක් කරගෙන ඉන්නකොට ඊට පස්සේ ගස් ගොඩක් කපලා කර්මාන්ත ශාලාවක් දාන්න හිතන්නේ කොහොමද? එතකොට පරිසරයට අපද්‍රව්‍ය එකතු වෙන්නේ කොහොමද? පරිසරයේ සුන්දර දේවල් කුරුල්ලෝ ටික මාළු ටික යන්නේ කොහොමද? ඔහු කියනවා. ඒ පොත අදටත් කියවනකොට අද මේ වෙනදී ඔහු අවුරුදු ගණනාවකට කලින් කියලා තියෙනවා. පරිකල්පනයේ පැත්තෙන් ගත්තමයි මම ආසම කරන පොතක් තමයි මේ ලේඛකයාගෙම මේ බියොන්ඩ් සීබ්‍රා කියන පොත. මේක පරිවර්තනය කරන්න පුළුවන් එකක් නන් නෙමෙයි. මේක මේ ඔන් බියොන්ඩ් සීබ්‍රා කියලා තමයි ඔහු ලියලා තියෙන්නේ. ඔගේ විශේෂත්වය තමයි ඔය සීබ්‍රා මොන සීබ්‍රාද කියලා දන්නවද? අපි ඉංග්‍රීසි ඔඩිය කියනවානේ A for apple, B for baby ඔය වගේ. ඔව්. Z for zebra කියලානේ කියන්නේ. අන්න ඒ zebra තමයි ඔය. ඔහු beyond zebra කියලා කියන්නේ මේ ඉංග්‍රීසි අකාරාදිය Z එකෙන් එහාට අකාරාදිය මදි ළමයින්ට ඔහු ඔය පොත ලියන්නේ. එතනින් එහාට ඔහු අකාරාදියක් නිර්මාණය කළා ඒකට શબ્දක් නිර්මාණය කරනවා. එතකොට ඒක පරිකල්පනය ඊටාම දුරට ගෙනියපු තැනක්. මම ඩොක්ටර් සිවුස් ගැන කතා කරේ. ඔහු තමයි මම ඇසුරු කරපු ළමා ලේඛකයන්ගෙන් ලංකාවෙන් එපිට මේ ඔය කාව්‍යාත්මක භාෂාව ඉතා හොඳට යොදාගත්තා. ඔය ඇත්තටම දැන් අපි මේ කතා කරමින් ඉන්නකොට මේ මට මතක් වෙච්ච සමහර ලේඛකයෝ ඉන්නවා මේ ඔවුන්ට ආවේනික ශෛලියකින් තමයි දරුවන්ගේ මනස ඇතුළේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ටිකක් යෞවන අවධියට එනකොට දැන් ලෝකයේ ඉන්න ලේඛකයෝ විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. දැන් මම මෙහි දැක්කා ඔබ කලින් පෙන්නපු පොත්වල දැක්කා මේ අර විම්පි කිඩ් වගේ මේ ඒ කියන්නේ යෞවන වයසට වගේ එනකොට ඔවුන් අර දිනපොතේ සටහන් එක්ක ඒ ඇඳපු මම එතන මේ විම්පි කිඩ් කියන පොතේ ආකෘතිය ගත්තේ එහි තියෙන අකුරු රටාව ඒ කාටුන් චිත්‍ර ඒ ළමයි අල්ල ගන්නවා. දැන් ඒ වගේ අපේ ළමා සාහිත්‍ය එහෙම දැනකට ප්‍රවර්ධනය වෙලා තියෙනවද වර්තමානයේ? මේත කාලයේ වෙද්දි හොඳ අපි මේ දෙයක් දකිනා මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ අපොයියාව. ඔහු ඒ කතාව කියන්න ඉතා වෙනස් උපක්‍රමයක් පාවිච්චි කරන ප්‍රස්ථාරයේ ප්‍රහේලිකාවක් පුරවන ක්‍රියාදාමයක් අස්සේ ඔහු ඒ කතාව කියනවා. ඔහු කවියෙක් නිසා සහ ඉතාම හොඳ පරිකල්පනයක් තියෙන සහෘදයෙක් නිසා ඔහු ළමයින්ට කතාව කියනන්නේ ඒ වගේ වෙනස් දෙයක්. ඒක යෝන් කතාව. යෝන් පැත්තට යනවා. ඔහු පාවිච්චි කරන උපක්‍රමය. අපි මේ කලාතුරකින් තමයි අපි එහෙම දේවල් අපි දකින්නේ. ඉතින් ඒක තමයි ඇති කරගන්න ඕනේ. ඒකට හේතුව අපේ පරිශීලනයේ අඩුකම කියලා තමයි හිතෙන්නේ. විදේශයන් වල දියුණුම ළමා සාහිත්‍යයක් තියෙන තැන්වල දේවල් අපි පරිශීලනය කරොත් තමයි අපිට තේරෙන්නේ අපි ඉන්න තැනත් එක්ක අපි පුරවා ගත යුතු කොච්චර දේවල් තියෙනවද කියලා. දැන් ඇත්තටම මේ මම ළඟදී මේ පුංචිම වයසේ ඉන්න දුවනියට කවි පොත් 6ක් ගෙනිච්චා. පොත් 6න් කියවමින් යනකොට එක්තරා පොතක් කියවුවා. කියවනකොට භාගයක් කියනකොට ඇති කිව්වා. ඇගේ වයස අවුරුදු 6යි. ඇති කියලා කිව්වා. ඊට පස්සේ මම
ඒ පොත පැත්තකින් තියලා අනිත් පොත් ටික කියවන් ගියා. ආයෙත් දවසක අර පොත් ටිකම අරගෙන ආවයින් පස්සේ පොත කලින් දැක්ක ගමන් කිව්වා ඒ පොත එපා කියලා. මම කියන්නේ මේ දරුවාගේ අඳුනා ගැනීම. එතකොට දැන් සමහර මම ඊට පස්සේ මම හොයලා බැලුවා ඇයි ඒ පොත කියවන්න එපා කියන්නේ කියලා. බැලුවාම ඒ පොත කවිත් එක්ක බැඳිච්ච කතන්දර පොතක්. ඒ කවිවර හරියට එලි සමය නැහැ. ඒ කියන්නේ ශබ්ද බින්දන සුළුයි. එතකොට මමත් එච්චර උනන්දුවෙන් කියවලා නෙවෙයි පොත ගෙනිච්චේ. එතකොට මේ දරුවන්ගේ මේ ග්‍රහණය කිරීම හරි අමුතුයි. එතකොට හරි තැනින් අල්ලගෙන තියෙනවා. එතකොට මේ දරුවන්ගේ මනසට ගැළපෙන පොත් ප්‍රමිතිගත කිරීම කොයිතරම් දුරට වැදගත්ද? ඊටාම වැදගත්යි. ඒ කියන්නේ හැබැයි පරිස්සමෙන්. මොකද කලාව කියන්නේ නිර්ණායක දාන්න පුළුවන් එකක් නෙමෙයි. ඊටා තද විදිහට. හැබැයි ප්‍රමිතියක් තුල ප්‍රමිතියක් අපිට තියෙන්න ඕනේ ආවම වශයෙන් අක්ෂර වින්‍යාසයට. එතකොට අපිට රීතියක් බිඳෙනවා නම් ඒ රීතිය බිඳීම තුළ අපි ඊට වඩා වැඩි දෙයක් අත් කරගන්න ඕන. නොදන්නාකමට බිඳලා තියෙනවා නම්. මොකද පහුගිය දිනවල සමහර පොත්පත් ආශ්‍රය කරද්දී අපිට ඒක තේරෙන්න පටන් ගත්තා. ඒ වැරදි දෙයක් දුන්නොත් ඒක යනවා. මම ඔබට එක පොඩි උදාහරණයක් කියන්නම්. මට හම්බ වෙච්ච එකක් සාමාන්‍ය මේ වගේ දේවල් කියනොත් මේක කියන්න ඕන කියලා මට හිතුණා. දරුවන්ට පරිසරය සම්බන්ධයෙන් දැනුම දෙන්න කියලා නිර්මාණය වෙච්ච යම් පොතකින් කොටසක් මම මේ කියවන්නේ. පොඩ්ඩක් අහන්න. මේකේ තියෙනවා වලාකුළු ඇතුලේ වතුර බින්දු හුඟක් සීතල වෙලා එකට හැප්පෙනකොට විදුලි බලයක් පිට වෙනවා. ඒ විදුලිය අහසේ වාතය අස්සෙන් පොඩි සිදුරක් හදාගෙන පොළව අතට එනවා. අකුණ පිට වුණාට පස්සේ ඒ සිදුර වැහෙන ශබ්දය තමයි අපට ඇහෙන ගිගුරුම් ශබ්දය. මේ භෞතික විද්‍යාව එහෙම කරපු නැති කෙනෙකුට නම් අහන් ඉන්න පුළුවන් වෙයි. ඔව්. දැන් මේ වගේ දෙයකින් කරන හානිය අපිට ආය අවුරුදු 100කටවත් ආපස්සට හරවන්න බෑයි. එතකොට ඒ විද්‍යාත්මක කාරණාවල සත්‍යතාවය අනිවාර්යයෙන්ම තහවුරු වෙනවා. තහවුරු වෙයි. දැන් අනික උතන තියෙන හානිය ඊළඟ හානිය තමයි දැන් භෞතික විද්‍යාව විෂයක් විදිහට හදාරපු කෙනෙක් ඕක ගැන යම් කිසි තර්කයක් නගාවි. හැබැයි ඒ විෂය ධාරාව එහෙම නැත්නම් මේ බලාකුළු එතකොට අකුණු ආට ගැනීම ඒ ධන ඍණ අතර තියෙන දේවල් පිළිබඳව දන්න කෙනෙක්ට ඕක ප්‍රශ්නේ. හැබැයි වෙන කෙනෙක් ඔය පිළිගන්න පුළුවන්. ඔව්. එතකොට ඒ ලැබෙන සංකල්පය පොතක් එක්ක බැඳිච්ච දරුවෙක් පොතකින් එහාට ගන්න හරි අමාරුයි. පොතක තිබ්බක විශ්වාස කරනවා. මේක සංකල්පයක් කියලා ඔළුවට දාගත්තට පස්සේ අපිට ඒක අයින් කරන්න අමාරුයි. ඒක කරන්න පුළුවන් එකම දේ තමයි දරුවා අතට යන්න කලින් යම් විද්වත් මණ්ඩලයක් විසින් හෝ මේ ශ්‍රේණිගත කිරීමක් වගේ එකකට ගිහිල්ලා හරි නිර්ණායක දෙනවා නම් දැන් උදාහරණයක් විදිහට අපි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ හරියට කියන්න බැරි කමනේ. ඒ කියන්නේ මේක ABC කියලා වර්ගීකරණයකට ලක් කරොත් B වෙන්නේ ඇයි කියලා හේතු දක්වන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරනවා නම් මම හිතන්නේ ওই ප්‍රශ්න විසඳුමක් ගන්න පුළුවන්. එතකොට අවශ්‍ය නම් අත්පිටපත දුන්නට පස්සේ රචකයාට පුළුවන් දැන් B ග්‍රේඩ් දුන්නට පස්සේ ඔහුට ආපහු අවුරුද්දක් ඒ පොතත් එක්ක වැඩ කරලා ආපහු දෙන්න. ඔහුට මහන්සි වෙලා ඒකකට යන්න පුළුවන්. ඒ අවස්ථාව දෙන්න පුළුවන්. අක්ෂර වින්‍යාසය ඒ වගේ දේවල් අපිට බලන්න පුළුවන් දේවල්. ඒත් එක්කම සමහර දේවල් අයින් වෙනවා. දැන් අපි මේ වෙනකොට තාමත් ඉන්නවා සමහර පොතක ප්‍රමාණය මෙන්න මෙහෙම වෙන්න ඕන. අකුරු වල ප්‍රමාණය මෙහෙම වෙන්න ඕන. පොතක් ඇතුලේ පාට මෙහෙම වෙන්න ඕන. නමුත් එහෙම නැහැ. ඒ හැම දෙයක්ම පොතේ අනුභූතිය විසින් ඉල්ලන එක. හැබැයි දැන් මේ සමහර ආකෘති වෙනස් වෙලා දිනවා. දැන් සමනල හැඩයට, බස් වල හැඩයට මම දැක්ක පොත් තියෙනවා. දැන් ඒ දේවල් ඇත්තටම ගොඩාක් පරණ. ඒ කියන්නේ පිට රටවල් වලට යනකොට ගොඩාක් පරණයි මේ පොප් මේ පොතක් කියන එක අපිට අලුත් වුණාට ඒක ගොඩාක් 920 ගණන් 30 ගණන් වලද දිනුන වෙගෙන ආපුවා. එතකොට ඒගොල්ලෝ මේ හැම දෙයක්ම අත්හදා බලලා තියෙනවා. සහ අපි බලනකොට වෙනසක් කරන්න කලින් මේක ලෝකෙ කොහේ හරි තැනක අත්හදා බලලා වැරදිච්ච නිසා අයින් කරාද කියලා. ඒක නිසා තමයි විද්‍යාත්මක ක්‍රමයේ බද්ධ කරගන්න ඕන මේ පොත් සහ සියලුම දේවල් හදන එකත් එක්ක. මොකද මම අර කිව්වේ අපි ළමයින්ට දීලා බලන්න ඕන පොත අත්පිටපත කියලා. ඒක මේ අපි සාමාන්‍යයෙන් ප්‍රී ටෙස්ටිං කියලා කියන විද්‍යාත්මක ක්‍රමයේ පාවිච්චි කරන මූලික දෙයක්. ඒතර දැන් මේ අපි දරුවෝ ඉන්නේ විද්‍යාත්මක ලෝකයක් එක්ක. සාහිත්‍යකරුවා මවන්න හදන්නේ වෙනම ලෝකයක්. මොකද සාහිත්‍යකරුවා ගොඩාක් වෙලාවට මේ පාරිසරික සාධකත් එක්ක තමයි සාහිත්‍ය නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ.
නමුත් මේ දෙක එකට මොහු කරන තැනකට එන්න පුළුවන් නම් දරුවන්ගේ ලෝකෙට මීට වැඩිය ඉක්මනට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙන නේද? නිර්ප්‍රබන්ධ සාහිත්‍යයේ මූලිකම දේ එතන තියෙන්නේ. එතකොට ඕන් කොහේ හරි තියෙන මේ විද්‍යාත්මක දැනුමක් තහවුරු කරන ලද විද්‍යාත්මක දැනුමක් ගේනවා. හැබැයි ඒක දරුවට අර කලාවත් එක්ක ඒකට ආස කරන විදිහට. ඔහු ආස පාටින් චිත්‍රයක් වුණත් සමහර වෙලාවට මේ වගේ අර පොප් අප් එන විදිහට ඒ සියල්ලම කළා දරුවාව නිර්මාණය හරහා අරන් යනවා. එතකොට නොදැනුවත්ව තමයි විද්‍යාත්මක දැනුම දෙන්නේ. එතනට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා නැත්තේ නෑ. අපෙත් එහෙම ගිය ලේඛකයෝ ඉන්නවා. එහෙම නිර්මාණ අපිට තියෙනවා නැත්තේ නෑ. අල්පයි. අනිත් කාරණය තමයි අපේ මේ තියෙන ක්‍රමවේදය ASCII බොහෝ පොත් නිර්මාණය කරන්න පුළුවන් නිසා අර අයියා කිව්වා වගේම යම් මේ මොකක් හරි මණ්ඩලයක් හෝ යම් මේ ඇගීමක් නැති නිසා ඒ දේවල් ගොඩාක් තනුක වෙනවා. මොකද අර එන විශාල පොත් ප්‍රමාණය ASCII විශේෂ හේතුවක් නැත්තම් ඒක හොයාගන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට රුසියානු පොත් තිබුණ කාලෙත් අපේ දෙමව්පියෝ ගිහිල්ලා කඩපිලේ තිබ්බ පොත් ටික තමයි ගෙනල්ලා දරුවට දුන්නේ. දරුවාගේ වාසනාවට කඩපිලේ තිබුණේ යම් නිර්ණායක පද්ධතියක් මත ගොඩනැගිච්ච හොඳ ඒවා. මේ වෙනකොට දැනුමක් නැති දෙමව්පියෙක් නම් එයා ගිහිල්ලා එයාට තේරෙන විදිහට තමයි අරන් එන්නේ. අන්න ඒ අවධානයෙන් දරුවා බේර ගන්න තමයි කඩේ ගන්න තියෙන එක හොඳ එකක් වුණොත් දෙමව්පියෝ මොකක් අරන් ගියත් දරුවට හොඳ දෙයක් හම්බ වෙනවා. අතරම දැන් පොතපත සහ ළමා මනස පිළිබඳව අපි කතා කරා. ළමා පොත් සහ ළමා චිත්‍ර පිළිබඳව අපි කතා කරා. සිබිල් වෙත්තිසිංහ ආදී වූ ලාංකීය චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන් යොදාගෙන. අතරම මේ චිත්‍ර රටාවන් කොහොමද ළමයි අල්ලගන්නේ? එතකොට මේ ළමයි සාහිත්‍යයට යොමු කරන්න චිත්‍ර කලාව කොහොමද උදව් කරන්න කියන වගේ දැනකට අපි විවිධ උදාහරණත් එක්ක ඉන්න පුළුවන්. දැන් අපි දැක්කාම එක රටාවක් දැන් මට පොතේ පිටකවර දැක්කාම රුසියානු පොත්වල ඒ චිත්‍ර රටාව අඳුර ගන්න පුළුවන්. එහෙම කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ඒ නිර්මාණත් කාලයක් තිස්සේ හිමින් හිමින් මුල් කාලේ ගොඩාක් වෙලාවට සජීවී තත්ත්වයට සමාන රූප තිබුණේ. ඒ සජීවී තත්ත්වයට සමාන රූප තිබ්බට ඊට පස්සේ විවිධ අත්හදා බැලීම් කරනවා. එකම පොතේ දැන් අර වැඩ දාස කියන පොතේ විවිධ චිත්‍ර ශිල්පීන් චිත්‍ර අඳපු පොත් තියෙනවා. එකම කතාව විවිධ චිත්‍ර ශිල්පීන් අඳපු. ඊට පස්සේ දැන් අලුතෙන්ම එනකොට අර අපි ඔබ කිව්වා වගේ ඊටාම විශිෂ්ට යයි සලකන අපේ ඉන්නවා කීප දෙනෙක් විදේශීය සහ දේශීය චිත්‍ර ශිල්පීන් ඔවුන්ගේ නිර්මාණ ඒ විදිහටම තියෙද්දි නවක චිත්‍ර ශිල්පීන් අත්හදා බලන්න පටන් ගත්තා. විවිධ දේවල් වෙනස්. ඉරක් උනත් ඒ ඉර කොහොමද වලාකුලක් අඳිනවා අඳින්න පුළුවන් ක්‍රම මොනවද? ළමයා වැඩියෙන්ම ආස කරන වලාකුල මොන වගේද? එතකොට ඒ දේවල් කීපයක් ඇඳලා වුන් විදේශවල නම් කීපයක් ඇඳලා වුන් ළමයි එක සාකච්ඡා කරනවා. මේ වලාකුල ඒගොල්ලෝ කියනවා මේ වලාකුල මෙහෙම නැතුව මෙහෙම වෙනවා නම් මම කැමතියි. ඉතින් දරුවාගේ ආපහු අහලා ඒ වෙනස් කිරීම කරනවා. එතකොට චිත්‍ර කලාව හිමින් හිමින් වෙනස් වෙනවා. ඒත් එක්කම චිත්‍රය තුල හිතන්න දෙයක් ඉතුරු කරනවා අයියේ. දැන් අපි තියෙන කන්දා ඉරයි ඒ ටික එහෙමනම් ඇඳලා තියෙන්නේ. දරුවට ඒ චිත්‍රය තුල හිතන්න දෙයක් නැහැ. චිත්‍ර කලාව දියුණු වෙනවා මේ වෙනකොට. ලියලා තියෙන එක තුල අපි පරිකල්පනය කරනවානේ. හිතනවානේ. ඒ වගේ චිත්‍රය දිහා බලාගෙනත් යම් තාක් දුරකට දරුවට හිතන්න දෙයක් ඉතුරු කරනවා. අර තියෙන එකම නෙවෙයි. ඒක තමයි දියුණු තැන. එතකොට ආපහු අර මනසට හම්බ වෙන ව්‍යායාමය ලැබිලා උන් ආපහු අර ඥාන වර්ධනය, බුද්ධි වර්ධනය සහ තර්කානුකූල චින්තනය වැඩි කරගන්න පුළුවන්. එතකොට අලුතෙන් එන පොත් ගොඩාක් ආශ්‍රය කරන් යනවා නම් විශේෂයෙන්ම ඩිස්නි වගේ සමාගමකින් නිකුත් කරන පොත් ඊට පස්සේ අර කලිනුත් කිව්වා වගේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි මුද්‍රණාලය වගේ අය පරීක්ෂණ කළ විදිහට දාන පොත්වල පොත් පහක් ගත්තොත් චිත්‍ර ආකාර පහක් තියෙනවා. හැබැයි හැම එකෙම යම් විශේෂත්වයක් තියෙනවා. ඒ මතු කරලා පෙන්වන්න ඕන දේ මතු කරලා පෙන්වනවා. එතකොට මේ පරේෂණත් එක්ක පරේෂණ ප්‍රතිඵල මත තමයි ඒ කියන්නේ අපිට සමහර විට මේ කවුරු හිතලා ඇදපු චිත්‍රයක් කියලා නෑ. සාර්ථකයි නම් අර විදිහට කීපයක් ඇඳලා ළමයින්ට දීලා දැන් උදාහරණයකට ඔබම කියපුවා ඔබේ දියණියට අර පොතේ අත්පිටපත ලැබුණා නම් එළියට එන පොත ඕක නෙවෙයි. සරලම තැන. ඔව් දැන් ඇත්තටම මේ අනිත් වටපිටාව හොයාගෙන යනකොට මේ සාහිත්‍ය කියලා කියන්නේ පොතපත නෙමෙයි පොතපතෙන් එහාට ගියපු දැනුම අරගෙන යන්න දැන් ළමා සාහිත්‍ය කියලා කිව්වහම අපි පොතපතේම
ඉන්න ඕනද එතනින් එහාට දැන් ඔබ කිව්වා මේ නිර්ප්‍රබන්ධ සාහිත්‍යය පිළිබඳව ඔබ පරිශන කරනවා ඔබ දරුවෝ එකතු කරන් නාට්‍ය කරනවා විශේෂයෙන් මේ කොවිඩ් මර්ධන කටයුතු වලට සක්‍රියව දායක වන වෛද්‍යවරයෙක් නිසා මේ දරුවන් හරහා එය රඟ දක්වනවා. ඉතින් ඒ වගේ පණිවිඩ සමාජගත කරන්න උත්සාහ කරනවා. එතකොට මේ අර මේ ඒ වගේ උපක්‍රමික භාවිතාවන් දැන් ජංගම දුරකථනය ගත්තයින් පස්සේ මම හිතන්නේ ළමා යදවුම් තමයි වැඩිපුරම තියෙන්නේ. දරුවෝ වැඩිපුරම ජංගම දුරකථනයත් එක්ක විශේෂයෙන් දෙමව්පියෝ රාජකාරී බහුල වෙනකොට දෙමව්පියන්ට නිදහස් වෙන්න ඕනකොට ජංගම දුරකථනය ලබා දෙනකොට අපි එයම පාවිච්චි කරන්න ඕනේ නේද? වැඩිපුරම මම හිතන්නේ ගොඩක් නිර්මාණශීලීන් මේ ඔස්සේ යොමු වෙලා ළමා කතන්දර ඒවා එහෙම සෑහෙන තියෙනවා අන්තර්ජාලේ. ඒ පැත්තට මේ නව තාක්ෂණය ළමා මනසට බලපෑම් කරන පැත්තට කොහොමද අපි අරගෙන යන්නේ? ඒකෙදි එක කාරණාවක් කියන්න ඕන මේ වෙනකොටත් වෛද්‍ය නිර්දේශය තමයි මේ දරුවෙක් තිරයක් සමග ගත කරන කාලය අවම කරන්න කියන එක. කියන්නේ තිරයක් කියලා ගන්න ජංගම දිරගත තිරයක්, රූපවාහිනී තිරයක් හෝ පරිගණක තිරයක් හෝ ඕනම ඉලෙක්ට්‍රොනික තිරයක් සමග දරුවෙක් ගත කරන කාලය අවම කරන්න කියලා. උදාහරණයක් අවුරුදු 2කට වඩා අඩු ළමයෙක් නම් නිර්දේශය තමයි තිරයක් සමග ගත නොකිරිය යුතුයි කියන්නේ. මොකද එතනදී ළමයාගේ බුද්ධි වර්ධනයට ගැටලුවක් තියෙනවායි කියන එක විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. නමුත් යම් විදිහෙන් අපි ඒක පාවිච්චි කරනවා නම් අපි දැනගන්න ඕනේ ඒකෙන් දරුවාට උපරිමයක් ලැබෙන විදිහට පාවිච්චි කරන්න. ඒකේ හානියක් වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඒ කියන්නේ අපි හරියට නොකරත් උදාහරණයකට කිව්වොත් අපි අයියයි මයි දෙන්නම දන්න හාවගේ ඉබ්බගේ කතන්දරේ. ඔක සාමාන්‍ය මේ කතාව කියන එකනේ. ඔක පොතකින් කියවන එක. එකවමත් එක රටක කැලයක් තිබුණා. ඒක කියවනකොට සිංහරාජ පැත්තේ ළමයෙක් නම් ඔහුගේ මලසේ මවා ගන්න ඔහු දැකලා තියෙන කැලේ. ඔව්. හම්බන්තොට පැත්තේ ළමයෙක් නම් ඔහුගේ මනසේ මවා ගන්න ඔහු දැකලා තියෙන කැලේ. හාවා හෝ ඉබ්බා කියන දෙකත් එහෙමයි. ඊට පස්සේ මේ දෙන්න රේස් එකක් දිව්වා කියනකොට ඔහු මනසින් මේ රේස් එක දුවලා බලනවා. ඒක පේන්න පටන් ගන්නවා. හැබැයි තිරයකින් මේක පෙන්නුවම ඔය සම්පූර්ණ වෙනස නැති වෙලා මවා ගන්න එක නැති වෙලා යාන්ත්‍රික වෙනවා. ළමයි දෙන්නටම තියෙන එකම කැලයක්, එකම හාවෙක්, එකම ඉබ්බෙක්. ඔන්න ඔය සීමාව ජය ගන්න වෙනවා. ඒක ටිකක් අමාරුයි අර පේන්න ගත්තම. පොතකින් කරන වැදගත්ම දේනේ දැන් අපි හැරි පොටර් වගේ පොතක් ගත්තොත් ඒක කියවගෙන යනකොට චිත්‍රරූප මැවෙන එකේ උපරිමයකට යනවා. එතකොට හැරි පොටර් චිත්‍රපටිය බලන්න ගියාම චිත්‍රරූප මවා ගැනීමක් නැහැ. නමුත් තියෙනවා. හැබැයි මේකේ වැදගත්කමක් තියෙනවා. රූපවාහිනිය හෝ ඒ වගේ දෙයක සරලවම කිව්වොත් ලංකාවේ දරුවෙකුට ජිරාෆ් කෙනෙක් පෙන්වන්න ඕන නම් හොඳම විදිහ මොකක්ද? හොඳම විදිහ තමයි අපිට සත්තු අතර ගිහිල්ලා පෙන්වන්න බෑ. මොකද සත්තු අතර ජිරාෆ් කෙනෙක් නෙවෙයි කොටු කරන ලද සත්වෙක්. සතෙක්ගේ වැදගත්කම තියෙන්නේ ඔහුගේ අදාළ පරිසරයේ ඉන්නකොට. එහෙමනම් ළමයෙකුට ජිරාෆ් කෙනෙක් පෙන්වන්න පුළුවන් හොඳම විදිහ තමයි ගුවන් යානයකින් කෙන්යාවට ගිහිල්ලා කෙන්යාවේ ජිරාෆ් කෙනෙක් පෙන්වන එක. හැබැයි අපිට ඒක කරන්න බෑ. එහෙමනම් මේ දරුවා ජිරාෆ් නොදක ඉන්නවට වඩා රූපවාහිනියෙන් ජිරාෆ් දැකලා තියෙන එක හොඳයි. හැබැයි මේක සෝචනීය තත්වයක නෙවෙයි. යුරෝපේ වගේ කොහේ රටක ඉන්න දෙමව්පියෙක් එයාගේ දරුවත් එක්ක ගුවන් යානයකින් ඇවිල්ලා ලංකාවේ යාලා හරි කොහේ හරි ගිහිල්ලා අලියාව ඒ දරුවට පෙන්නනවා. අපේ දෙමව්පියෝ ලංකාවේ කැලේ ඉන්න අලියාව දරුවට ටීවී එකේ පෙන්නනවා. දැන් දරුවෝ කොහොම හරි සාහිත්‍යයට යොමු කරන්නට ඕන. දරුවන් සාහිත්‍ය ලෝලීන් බවට පත් කරන්නට ඕන. පොතපත කියවන සමාජයට හුරු අය බවට පත් කරන්න ඕන. නමුත් දරුවන් එතෙන්ට යොමුවන්නේ නැත්නම් දරුවන් ගාවට සාහිත්‍ය අරන් යන්න. අපි මේ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහසක් හොයාගන්න උත්සාහ කළා. කොහොම හරි මොකද දරුවෝ සාහිත්‍යයට යොමු නැත්නම් අනාගතේ මීට වැඩිය අඳුරු වෙනවා. ඉතින් ඒ නිසා පිපෙන් දැන් විශේෂයෙන්ම මේ ඩිජිටල් මෙවලම් එක්ක දරුවන්ට ඉන්න වෙලා තියෙනවා මේ තත්ත්වයන් එක්ක. එතකොට ඔවුන්ගේ සාහිත්‍ය නැඹුරුව වැඩි වර්ධනය කරන්න මොනවද තියෙන යෝජනා අපි කොහොමද කරන්න ඕන කියලා අපි අවසානයක් හොයාගමු. පළවෙනිම දේ තමයි දරුවෙක් පොත් කියවන්න ඕන, සාහිත්‍ය ඇසුරු කරන්න ඕන. සාහිත්‍යයට යොමු වෙන්න දරුවට වෙලාව තියෙන්න ඕන. එතකොට දරුවෙක්ගේ ප්‍රමුඛතා ලයිස්තුවේ සාහිත්‍ය උඩ තියෙන්න ඕන. දරුවාට හිතෙනවා නම් අනේ මේ පොත මම කියව හිටියොත් කොච්චර රසවත් වුණත් මේකට පැය භාගයක් ගියාම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් කරන්න තිබ්බ වෙලාව මට මේක නැති වෙයි කියලා. ඔහු අනිවාර්යයෙන්ම ඔහුගේ ප්‍රමුඛතාවය උඩට ගන්නවා. ඒක නිසා අපේ මේ තියෙන විභාග මත පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රමය ASCII හරි අමාරුයි දරුවෙකුට ප්‍රමුඛතාවයක් ලබා දෙන්න මේ සාහිත්‍යයට. එහෙමනම් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.
මේ කියන සාහිත්‍ය කියවන එකේ දැනුම අපිට පුළුවන් විභාග ක්‍රමයක් එක්ක බද්ධ කරන්න. එතකොට ඒ දෙකෙම වැඩිපුර කියවන ළමයාට වැඩිපුර ලකුණු ලැබෙන ක්‍රමයක් පුළුවන් නම් වැඩිපුර කියවන ළමයා නිරෝගී වෙන ක්‍රමයක් මට ජීවිතේ හම්බෙච්ච හොඳම අවස්ථාවක් හම්බුණා ආයේ පහවසර සිංහල පොතට ආහාර ගන්න හැටි හොඳ ආහාර කොහොමද කියලා කවියක් ලියන්න. ඒක පහවසර සිංහල පොතේ පාඩමක් හැටියට තියෙනවා. ආහාරවල ගුණාගුණ ගැන කවියෙන් කවි කීපයක එකක්. ඉතින් එතකොට දැන් මේ කවිය කියවුවම සාහිත්‍යයත් යනවා මේ කවිය විභාගෙටත් අහනවා. එතකොට ළමයා දෙකට කාලයන් දෙකක් නෙමෙයි මේ කවිය කියවන කෙයාට විභාගෙටත් යම් විභාග අතහැරලා යන්නත් බෑ මේ තියෙන ක්‍රමයේ ගමක ළමයෙකුට කොළඹ මේ පාසලකට එන්න මේ තියෙන විදිහේ වෙන විකල්පයක් නෑ. ඒ නිසා දරුවාට කලාව ප්‍රමුඛ කරගන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕන පළවෙනි එක. දෙවෙනි එක ඒ සාහිත්‍ය දරුවා කියවන එක අනිවාර්යයෙන්ම ඒ දරුවාගේ අනාගතයට ලොකු උදව්වක් වෙන දේවල් අපි දෙන්න ඕන. ඒක හොයාගන්න දෙමව්පියන්ට පැහැදිලි පාරක් හදලා දෙන්න ඕන. මේ පොත අතට ගත්තම මේ පොත අර ඔබ කිව්වා වගේම මේක දරුවාට දුන්නොත් හොඳ දෙයක් වෙයි කියන නිර්දේශය යම් තැනක තියෙන්න ඕන. නැතිනම් අපි දකිනවා සමහරට බස් එකකට නැග්ගම පොත් පියනලා විකුණනවා. දෙමව්පියෝ ළමයින්ට ආදරෙන් නිසා අරන් යනවා. ඇතුලේ තියෙන දේවල් එක්ක ඒ පොත නොදුන්නට වඩා නොදුන්නාක හොඳ වෙන්න පුළුවන්. ඔව් ඇත්තම දැන් පහුගිය කාලවකවානුවේ මම දැක්ක මේ පාසල් නිවාඩු කාල සමයන්හිදී කියවීමේ කියවන්න දෙන කියවන පොත් ප්‍රමාණය අනුව ලකුණු ලබා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. දරුවන්ගේ කතන්දර පොත් එළිදක්වන උත්සව ක්‍රියාත්මක වුණා. ඊටාම හොඳ සාධනීය වැඩපිළිවෙළ ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒවා ඉදිරියට අරගෙන යන්න හේතුව. එතනදී අරමුණ මොකද්ද කියන එක අවසාන වශයෙන් වෙනවනම් දෙමව්පියෝ කියනවා නම් අන්න අල්ලපු ගෙදර පුතා කතන්දර පොතක් ලියලා තියෙනවා. උඹට තමයි ලියන්න බැරි. ඒක විශේෂ කාරණාවක් නේ. ඒතර එහෙම නැතුව ක්‍රමවේදයේ තියෙන මෙතන ඉන්න දරුවන්ගෙන් සාහිත්‍යයට හැකියාවක් තියෙන ළමයි ටික හොයා ගැනීම කියන අරමුණ. නැතු මේ හැම ළමයෙකුට පොත් 5000ක් අපි එලි දැක්කුවා. අන්න ඒ වගේ තැන් වලට යනවට වඩා මේ හැකියාව තියෙන දරුවෙක්ව හොයාගෙන ඔහුගේ හැකියාවට අත දෙන ක්‍රමවේදයක්. අනිත් ළමයි ටිකත් එකතු වෙලා ඔහුව සාහිත්‍ය කරන දරුවෙක් හැටි ඉස්සරහට අරන් යන ක්‍රමවේදයක් හදන්න ඕන. අපිට එහෙම තැනකට එන්න පුළුවන් නම් වඩා සුන්දර ළමා සාහිත්‍යයක් නිර්මාණය වේවි. හොඳයි. ඇත්තටම අපි අද සාකච්ඡා කරේ දරුවන්ගේ ලෝකය ඊටාම ලස්සන සිතුම් පැතුම් වලින් පුරවන්නට සාහිත්‍ය උදව් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව විවිධ පැතිමාන වලින් සාකච්ඡා කරන්නට උත්සාහ කළා. අපි හැම කෙනාටම ආරාධනා කරනවා අඩුම තරමේ දරුවෙකුට පොතක් කියවූ වැඩිහිටියෙක් වෙන්න. දරුවෙකුට පොතක් කියවූ වැඩිහිටියෙක් වෙන්න. එක පොතක් හරි. මං හිතන්නේ මේ එහෙම කිව්වයින් පස්සේ ඔබ ඔබෙන් ප්‍රශ්න අහයි මම මගේ දරුවට පොතක් කියවූ අම්මා කෙනෙක්ද? මම මගේ දරුවට පොතක් කියවූ තාත්තා කෙනෙක්ද එහෙම කියලා. ඉතින් ඒ නිසා ඔබ එක පොතක් කියවුවොත් හරියට රසවත්ව නිසැකවම කියන්නට පුළුවන් දරුවා පොත් 3ක් ඔබෙන් ඉල්ලා සිටින බව. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් එතෙන්ට යොමු වන්න ආරාධනා කරමින් ළමා සාහිත්‍ය ප්‍රවර්ධනය කරන්නට හැකි සියලු දේ ඔබගේ මට්ටමින් කරන අතරවාරයේ ඔබේ යුතුයකම ඉටු කරමින් හොඳ සාහිත්‍ය කෘති සඳහා සමාජයට බලපෑම් කරන්නට ආරාධනා කරමින් අද ළමා සාහිත්‍ය සාකච්ඡාව ලිවිසරි ප්‍රේමේ නිමාවට පත් කරාට අපි ආරාධනා කරනවා ඔබට එය ඉදිරියට රැගෙන යන්න.